ආයුබෝවන් සුබ උදෑසනක් ඔබ බ්‍රහස්පතින්දා දවසේ අද ඔන්න උදේ පාන්දරින්ම සජීවීව අපිත් එක්ක එකතු වෙනවා අරුණෝදෙන් ජයමගට සජීවී වැඩසටහන සමග ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ. උදෙන්ම හමු වෙච්ච නිසා මට හිතුණා මෙන්න මෙහෙම සිතුවිල්ලක් අපේ ජීවිතවලට එකතු කරගන්න. සාමාන්‍යයෙන් අපි උදෙන්ම දවස පටන් ගන්නකොට එදා දවසේ අපේ පළමු සිතුවිල්ල නැත්නම් උදෑසන අපේ සිතුවිල්ල එදා දවස පුරාම අපේ ජීවිතේ රිද්මය තීරණය කරනවා කියලා මම හිතනවා. විශේෂයෙන් එදා අපි සතුටින් ගත කරනවද ටිකක් දුකින් එහෙමත් නැත්නම් ටිකක් කෝපයෙන් ගත කරනවද බොහොම සැහැල්ලුවෙන් දවස ගත කරනවද කියන කාරණාව උදෑසන අපේ සිතුවිල්ල තීරණය කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා අපේ ළමා කාලයත් ඒ වගේ. අපේ ජීවිතයේ රිද්මය තීරණය කරන්න අපේ ළමා කාලයට පුළුවන්. අපේ ළමා කාලය ගත වෙන්නේ අපේ ළමා කාලය තුළ අපි රස විඳින්නේ මොනවද කියන කාරණාත් එක්ක අපේ ජීවිතයේ රිද්මය තීරණය වෙනවා. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති ඇයි මම මේ ටිකක් වැඩිපුර ළමා කාලය ගැන කතා කරන්න කියලා. ඒ නිසාම මට හිතුණා මගේ ළමා කාලේ පුංචි අත්දැකීමක් ඔබත් එක්ක ඉක්මනින් බෙදා ගන්න. ඒ තමයි මේ මම පුංචි කාලේ අපේ අම්මා මට කියනවා ඒගොල්ලෝ චිත්‍රපටයක් නරඹන්න යනකොට සිනමා ශාලාව බොහොම ලොකු ප්‍රේක්ෂක පිරිසකගෙන් පිරීලා තියෙනවා. විශේෂයෙන් හවුස්ෆුල් දර්ශන ඕනෑ තරම් තියෙනවා. සමහර වෙලාවට චිත්‍රපටය නරඹන්න ගිහිල්ලා ගෙදර චිත්‍රපටය නරඹන්න නැතුව හැරිලා එන්න වෙච්ච අවස්ථාත් තියෙනවා කියලා. ඉතින් මට ආස හිතුණා ඒ අත්දැකීම විඳින්න. ඒ නිසා මං අම්මට බල කරා ඔන්න මට චිත්‍රපටයක් බලන්න යන්නම ඕනේ කියලා. ඒ නිසාම ඔන්න අම්මා මාව චිත්‍රපටයක් බලන්න එකගෙන යනවා. හැබැයි එදා මම හිතුවා නැහැ අම්මා මට මේ මනක්කල්පිත කතාවක් තමයි කිව්වේ. කෝ ඔය කියපු තරම් ශාලාව තුළ පිරිස නැහැනේ. හිස් ගොඩක් වෙනුවට හිස් පුටු ගොඩක් නේ තියෙන්නේ. අම්මා මට පුංචි බොරුවක් කියලා නේද කියලා. හැබැයි මගේ ඒ සිතුවිල්ල වෙනස් කළ සිනමා නිර්මාණයක් මට මගේ පුංචි කාලෙදී මුණ ගැහෙනවා. ඒ තමයි සරෝජා චිත්‍රපටය. අර හිස් පුටු ගොඩ වෙනුවට එකම හිස් ගොඩක් බවට සිනමා ශාලාව පත් කරන්න පුළුවන් වෙච්ච ඒ සිනමා නිර්මාණයේ හිමිකරුවා ඔන්න අද දවසේදී අරුණෝදෙන් ජයමගට සජීවී වැඩසටහන සමග අපිත් එක්ක එකතු වෙනවා. ඊටම ගෞරවයෙන් ඔබතුමන්ව පිළිගන්නවා ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන් අරුණි. ආයුබෝවන්. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි හැබැයි මේ පුංචි කාලෙන් කතාවට ප්‍රවේශයක් ගත්ත නිසා ඔබතුමාගේ පුංචි කාලේට අපි පාසල් 3ක අධ්‍යාපනය ලැබලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. පුංචි කාලේ මම හරි පුංචි. දැන් ලොකුයිනේ. ලොකුයිනේ. මම ඉස්සරලාම ගියේ අරුණේ අපේ ගමේ තියෙන පොඩි ප්‍රාථමික පාසලක්. ඒකේ තියෙන්නේ 5 වසර දක්වා පමණයි. එතනදී තමයි මගේ මූලික අධ්‍යාපනය ලබන්නේ. ඊට පස්සේ මම යනවා දඹදෙණිය මහාවිද්‍යාලය කියලා ඉතින් ටිකක් ලොකු ඉස්කෝලේකට. එතනත් වැඩි කාලයක් හිටියේ නෑ. ඊට පස්සේ මම ශිෂ්‍යත්වයේ සමත් වෙලා. ඒක ඉස්සර තිබුණා 8 ශිෂ්‍යත්වය කියලා එකක්. විද්‍යා ශිෂ්‍යයින් තෝරන ශිෂ්‍යත්වයක් 8 ශිෂ්‍යත්වය. දැන් ඒක නෑ. ඒකෙන් මම සමත් වෙලා තමයි යන්නේ අපේ ප්‍රදේශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන ජාතික පාසලක් වෙන නාරම්මල මයුරපාද විද්‍යාලයට. එතනින් එහාට තමයි මම 6 වසරේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන්නේ. ඊට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මගේ උපාධි ලබා ගත්තා. ඊට පස්සේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ සහ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියන වගේ තමයි මගේ පශ්චාත් අධ්‍යාපන කටයුතු කෙරෙන්නේ. දැන් අර මේ විද්‍යා විෂය ධාරාව වගේ පොඩි වචනයක් ආපු නිසාම මට මේ ඔබතුමන්ගෙන් අහන්න හිතුණා මේ උසස් කියන්නේ පළමු උපාධියත් ඔබට විද්‍යා විෂය ධාරාවෙන් තියෙන්නේ නේද? මට අරුණේ දැන් ගොඩනෙක් මාව සිනමාකරුවෙක් කලාකරුවෙක් හැටියටනේ හඳුන්වන්නේ. ඒ වුණාට කලා විෂයන් සෞන්දර්ය විෂයන් තියා අඩු ගානේ සිංහල භාෂාවවත් සාමාන්‍ය පෙළෙන් එහාට විෂයක් හැටියට මට ඉගෙන ගන්න හම්බුනේ නැහැ. එතන උසස් පෙළට මම කළේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව. ඉතින් මේ විද්‍යා විෂයන් වලින් තමයි උසස් පෙළ කරන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදී මගේ පළවෙනි උපාධිය වෛද්‍ය විකිරණ විද්‍යාව. ඒ කියන්නේ එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. නමුත් හුඟ දිනෙකට ඔය ලේසියම තේරෙනවා එක්ස්රේ සහ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් වලින් අපි රෝග නිර්ණය කරන්නේ. අන්න ඒක තමයි මගේ ඒක වෛද්‍ය උපාධියක්. ඒක කොළඹ විශ්වවිද්‍යාලයේ අපි අධ්‍යයන කටයුතු කළාට විභාගයේ පවත්වන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්. ඉතින් ඒක තමයි මගේ පළවෙනි උපාධිය. ඉතින් අර කලාව කියන එක ඉතින් ඔය එහෙම හිතීලා මම අහුලගත්තු දේවල්. ඒක මම පාසලේදී විෂයක් හැටියට හදාarලා නැති වුණාට පාසලේ සියලුම කලා කටයුතු වලට මම සම්බන්ධයි. ඒ කියන්නේ මගේ ගුරුවරු මට උගන්වන ගුරුවරු නෙමෙයි මා දිහා බලාගෙන ඉන්න කලා ගුරුවරු, සෞන්දර්ය ගුරුවරු ඉන්නවානේ. සංගීත, නාට්‍ය, සාහිත්‍ය ගුරුවරු ඉන්නවානේ.
මේගොල්ලෝ මාව හඳුනාගෙන තියෙනවා. විද්‍යා විෂයන් කරන කලා ශිෂ්‍යයෙක් කියලා. ඉතින් ඒක නිසා පාසලේ බොහෝ කලා කටයුතු වලට මේ විද්‍යා ශිෂ්‍යයා නැතුම බැරි කාලයක් තිබුණා. පාසලේ වේදිකා නාට්‍යයක් කළත්, සාහිත්‍ය තරඟයක් තිබුණත්, කතික තරඟයක් තිබුණත්, වෙන මොනවා හරි සෞන්දර්යාත්මක දේවල් තිබුණා. නැටුම් පවා මම කළා ඒ කාලේ. හොඳ නැට්ටුවේ පුංචි. දැනුත් පොඩ පුළුවන්. ඉතින් ඔක තමයි මගේ ඒ ආරම්භය. හැබැයි ඊට පස්සේ මම විද්‍යා විෂයන් කළාට මම ඒකත් හරියට කළා. කරගෙන මගේ අධ්‍යාපන කටයුතු කරන අතරේ සෞන්දර්ය විෂයන් වලට මගේ තිබුණ අනියම් ප්‍රේමයක්. මම සාමාන්‍යයෙන් අනියම් ප්‍රේමයට ටිකක් වැඩි කැමති කෙනෙක්. ඉතින් මේ සෞන්දර්ය විෂයන් මම එහෙම මේක අහුලගත්තු කෙනෙක්. හරි දැන් අර කරපු සියලුම මේ කලා කටයුතු ගැන නර්තනය කරා කිව්වා, වේදිකා නාට්‍ය කරා කිව්වා, පිටපත් ලිව්වා කිව්වා. අවශ්‍යම කාරණාව කිව්වේ නැද්ද මන්ද ඔබතුමාට? මොකද්ද ප්‍රශ්නේ අහන්න? කවි ලිව්වා. ඉතින් කවි කියන එකත් ඔය සෞන්දර්යයේ තියෙන දෙයක් නේ. කවි ලියන්නේ අරුණි මම හිතනවා බොහොම පහළ පන්ති වල ඉඳලා මම කවි ලියනවා. අපේ අම්මා තමයි මං හිතන්නේ මට කවි වල ආభాෂය. අම්මා එක ඔය නිකන් අපේ අම්මා එතන ඉහළ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙමෙයි. නමුත් ඔය ජන කවි මට්ටමින් හොඳ දැනුමක් තිබුණා. ඉතින් ජන කවි එහෙම අම්මා අපිට කියලා දෙනවා. ඉතින් ඒක හරි ලස්සනයිනේ. ඒවා හොඳ පද හතරක් තියෙනවා. තාලයකට කියන්න පුළුවන්. හොඳ එලි සමයක් තියෙනවා. ඉතින් ඒක නිකන් අමුතු වැඩක් ඒක. ඉතින් ඔය කියන කවි වලට සමහර වෙලාවට මම අර මුලින් තියෙන වචනේ අයින් කරලා මගේ වචනයක් දාලා කියනවා. එක්ක ගෙදර එක්කෙනෙක්, එක්ක බල්ලා හරි, පූසා හරි ඒ අය එකතු කරලා කියනවා. ඉතින් එතන පොඩි නිර්මාණ හැකියාවක් එතන තිබුණා වගේ අනිත් අය දැනගත්තා. ඒ කියන්නේ මගේ වයසේ හැටියට සාමාන්‍යයෙන් මම ප්‍රාථමික පන්තිවල ඉන්න 5 වසර 6 වසර වෙනකොට මම කවි හදනවා. පොඩි කවි හදනවා. ඉතින් අර ඉස්සරලා කවියක් කියවපුවම ඒ රටාව මට තේරෙනවානේ, ඒ ආකෘතිය. ඉතින් ඒ අනුව මගේ අදහස මම කියනවා මගේ වචන වලින්. ඉතින් ඒ අනුව මට තේරුණා මේ මටත් මොනවා හරි කරන්න පුළුවන්. ඊටත් වඩා මේ මාව දිරිගැන්නුනේ මගේ වැඩිහිටියන්, මගේ ගුරුවරුන් මාව දිරිමත් කළා. මේ පොඩි ළමයට කවි ලියන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දාම මට මගේ ගුරුවරු කිව්වා පත්‍රෙට යන්න කියලා. මම පත්‍රවල ලිව්වා. ඉතින් ඒ කාලේ තිබුණ පත්‍ර ගොඩක් තිබුණේ නැහැ. ලංකාදීපේ දිනමිනයි තිබුණා. කවි පත්‍රයක් තිබුණා ගීතාංජලි කියලා. මං හිතන්නේ දවස කියලා පත්‍රයක් තිබුණා. අන්න ඒගොල්ලෝ තමයි මේ ගීතාංජලි කියන පත්‍රය හැදී. ඒකට ලියපු කවියකින් මම දිනුවා. මම තෑග්ගක් දිනුවා. හැබැයි දෙවෙනි තැන. හරිද? ඒක හරි ලස්සන කතන්දරයක් මම කියන්නද? කියන්න. මේ ඒකේ ඒගොල්ලෝ දෙනවා තරංගේ තමයි පින්තූරයක් දෙනවා. මේ පින්තූරේ දිහා බලාගෙන කවියක් හදන්න ඕනේ. එතකොට අපිට එදා දීලා තිබුණු පින්තූරේ තමයි ලස්සන තරුණ ගෑනු ළමයෙක් ඔරුවක් පැදගෙන මේ වැවක් දිගේ යනවා. වැවක් මැද ඔරුවක් පදින තරුණයක්. එතකොට මේක දිහා බලන්න මම අපි ඉතින් පොඩි උන්නේ ඉතින් ඔය ගෑනු ළමයි ගැන ඒ තරම් ආස හිතෙන කාලෙකුත් නෙමෙයි. හැබැයි ඉතින් ඔය එහෙම මෙහෙන් කියවලා මේ පොඩි මේ ඔය ආදරේ ඔය තරුණ හැඟීම් ගැන එහෙම මෙහෙන් කියවපු දේවල් මිසක් අපිට දැනෙච්ච දේවල් නෙමෙයි. ඉතින් මම මේකට නිකන් ලොකු මිනිහෙක් වගේ කවියක් ලිව්වා. මම ලිව්වා මට මතකයි ඒ කවිය. ළමයෙක් ඔරුව පැදගෙන එන්නේ මේ වැව මැද. මම ලිව්වා පාවී සිටිමි සෝගිනි සාගරයකට නෑපිලි සරණ මට ගොඩබිම දැකීමට මාගෙන යන අටින් ආදර විමානෙට තී ඔරුවක නැගී එන්නිද කොහේ සිට කියලා මම ලිව්වා. මේ පොඩි එකා බලන්න කොච්චර දුරට හිතලා තිනවද කියලා. හැබැයි මේ කවියට මට හම්බුනේ දෙවෙනි තැන. ඔයා දන්නවද පළවෙනි තැන හම්බුනේ කාටද කියලා? හිතාගන්න අමාරුයි. රත්නශ්‍රී විජේසිංහ කියලා තවත් කොළු ගැටේකට තමයි පළවෙනි තැන හම්බුනේ. මම ඒ දවස්වල රත්නශ්‍රී කියන නම දන්නෙත් නැහැ, දැකලත් නැහැ. මගේ පොඩි කේන්තියකුත් වුණා මේ කොහෙද නැති එකේ කවියක් ලියලා මම දෙවෙනි යනුනේ මෙයා පළවෙනි යනුනේ කියලා. හැබැයි අරුණි මම අද සතුටු වෙනවා. රත්නශ්‍රී වගේ කෙනෙකුට දෙවෙනි වීමත් මට ලැබුණු භාග්‍යයක් කියලා. ඒ වගේ ශ්‍රේෂ්ඨ කවියෙකුට. ඒ කවිය ලිව්වේ මේ වයස කීයකද වගේ මතකද? මම හිතනවා මම එතකොට 8 වසර වගේ ඉන්න ඇති කියලා. මට 8 හෝ 9 මට හරියට මතක නැහැ. නමුත් ඔය ගෑනු ළමයි ගැන ආස හිතන වයසක් නෙමෙයි ඒක. හොඳයි. දැන් මේ වයස ගැන කතා කරපු නිසා දැන් මට අහන්න හිතෙන මේ රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධ වෙන්න කොයි රංග ශිල්ප ශාලිකාව. දැන් අරුණිට මම කියවනේ මම පාසල් යුගයේ සිටම විවිධ කලා ක්ෂේත්‍රයන්ට කැමතියි කියලා. ඒ නිසා මේ රංගපෑම කියන එකට මට ආසාව ඇති වුණේ පාසල් නාට්‍ය වලින්. පාසලේ නාට්‍යයක් තිබුණොත් මම තමයි ප්‍රධාන චරිතය කරන්නේ. අපේ පාසලේ හරි මේ මතවාදයකුත් තිබුණා. ඇයි මේ විද්‍යා ශිෂ්‍යයෙක් තෝරන්නේ මේ කලා කටයුතු වලට කියලා. මොකද මම බොහෝ වෙලාවට විද්‍යා සංගමයේ කලා සංගමයේ එක දවසේ දිනකට මම යන්නේ කලා සංගමයට.
ඉතින් ඒකින්ද අපේ විදුහල්පතිතුමාට මේ පැමිණිල්ලකුත් තිබුණා මේ විද්‍යා ශිෂ්‍යයෙක් විද්‍යා සංගමයට යන්නේ නැහැ කලා සංගමයට යනවා කියලා. එතකොට විදුහල්පතිතුමා අපේ හොඳයි ඒ විදුහල්පතිතුමාගේ තීරණය. එතුමා නීතියක් දැම්මා මේ සංගම් දෙක එක දවසේ තියන්න එපා. එකට තියන්න එපා. ඕන කෙනෙකුට ඕන සංගමයකට යන්න පුළුවන්. විද්‍යා ශිෂ්‍යයන් වාණිජ ශිෂ්‍යයන් කියලා නැහැ. කලා හැකියාවන් තියෙනවා. ඒ ළමින් යන්න පුළුවන් වෙන දවසක තියන්න කියලා. ඉතින් ඒකින්ද ඒ විදිහට මම දැන් ඒ පාසල් නාට්‍ය වලින් මට රංගනය පිළිබඳව තිබුණු ආසාව මට හිතුණා මට තව මොනවා හරි කරන්න පුළුවන් කියලා. මට පාසල් නාට්‍ය මදි කියලා හිතුණා නිකන්. ඉතින් එතනින් එහාට යන්න බෑනේ ඉතින් අපිට. ඊට පස්සේ මම දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලේ කොළඹට සම්බන්ධයක් තිබුණු නිසා මම ඒ දවස්වල හිටපු නාට්‍යකාරයෝ පස්සෙන් ගියා. මට ඕන උනේ නෑ නිකන් පොඩි පහට කරන්න. මට ටිකක් ලොකුවට ඕනේ. මම මහාචාර්ය සරච්චන්ද්‍ර හම්බෙන්න ගියා. දායනන්ද ගුණවර්ධන හම්බෙන්න ගියා. හෙන්රි ජයසේන හම්බෙන්න ගියා. සුගතපාල සිල්වා හම්බෙන්න ගියා. සයිමන් නවගත්තේකම හම්බෙන්න ගියා. මේ අපේ කාලේ හිටපු දැවැන්තයෝනේ. එක යුගයක දැවැන්තයෝ මේගොල්ලෝ. ඉතින් හැබැයි හෙන්රි ජයසේන ඇර සයිමන් නවගත්තේකමගෙත් මම ටිකක් කළා. අනිත් අය මාව තෝරගත්තේ නෑ. මන් දන්නේ ඇයි කියලා. මහාචාර්ය සරච්චන්ද්‍ර නම් මට පොඩි සමච්චලයකුත් දාලා මාව ප්‍රතික්ෂේප කළා. ඒ දවස්වල ඒ කතාවත් මං කියන්නම්. මනමේ නාට්‍යයේ බෙන් සිරිමාන්න කියලා නළුවෙක් තමයි මනමේ කුමාරයා කළේ. ඒක මහා ප්‍රතාපවත් රංගනයක් නේ. මනමේ කුමාරයා කියපුවාම කඩුව අරගෙන ගිහිල්ලා හොඳ ස්ටෙප් එකකින් ගිහිල්ලා නිකන් අමුතු චරිතයක් නේ ඒක. හැබැයි මට ඒක කරන්න පුළුවන්. මට ඒ ස්ටෙප් එකත් පුළුවන්, ඒ විලාසය ගන්නත් පුළුවන්, ඒ රාජ ස්වභාව ගන්නත් පුළුවන්. ඕන එකක් මට පුළුවන්. ඉන්න මං හිතුවා මට මේක කරන්න පුළුවන් කියලා. ඉතින් ධම්මජාගට තමයි මගේ නාට්‍ය ගුරුවරයා රංග ශිල්ප ශාලිකාවේ. එතුමාට මහාචාර්ය සරච්චන්ද්‍ර කියලා තිනවා කවුරු හරි ළමෙක් ඉන්නවනම් එවන්න කියලා. ඉතින් මේ ධම්මජාගට මගෙන් ඇහුවා සෝමරත්න මෙහෙම අබෑර්තුවක් තියෙනවා. බෙන් සිරිමාන්න ඉස්සරහට රඟපාන්න නැහැ. ඒ නිසා මේ නළුවෙක් හොයනවා. පුළුවන්ද කියලා. රඟපාන්න පුළුවන් වගේ එයා දන්නා සින්දු කියන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන් සර් කියලා. හරි ආයෙනම් ඉන්ටර්වියු එකට යන්න ඕක කියලා මහාචාර්ය සරච්චන්ද්‍ර දිරියේ මම දැන් මගෙන් ඇහුවා මේ ළමයා මනමේ නාට්‍ය බලලා තියෙනවද කියලා. මම බලලා තිබුණා ඒ කාලේ. මම බලලා තියෙනවා කියලා. පුළුවන් ද ඒකේ කොටසක් මට පෙන්වන්න කියලා. සින්දුවක් කියලා දුලා නෙතුපුලා සින්දුව පොඩ්ඩක් ඒක රාගපාලා පෙන්වන්න පුළුවන්ද කියලා. මම සින්දුව මට පාඩම් ඉතින්. මමත් ඉතින් කඩුව වාගේ අතට අරගෙන දුලා නෙතුපුලා කියලා ගිහිල්ලා ගමන් තාලෙකින් ගිහිල්ලා කිව්වා මං හිතුවා මම හොඳට කළා කියලා. සරච්චන්ද්‍ර සර් මට අඬ ගැහුවා ළමයා ඉන්නකෝ කියලා. රංගනය හොඳයි, ස්ටෙප්ස් හොඳයි, රාජ ස්වභාවත් හොඳයි. හැබැයි ළමයා මේ නාට්‍ය රංගනය විතර නෙමෙයි මේකේ ගායනයත් අවශ්‍යයි. කවුරු හරි කිව්වද ඔයාලට සින්දු කියන්න පුළුවන් කියලා? කියලා. සින්දු කියන්න මට ඒ තරම් හොඳට බෑ. සාමාන්‍යයෙන් එහෙම මෙන් තලා ගන්න පුළුවන්. අපේ පවුලේ අනික් සේරටම මගේ මල්ලි නාවික හමුදාපති අද්දිනාල් සොන්තිල දිසානායක, හර්ෂන් දිසානායක මේ වගේ නිකම් ප්‍රතාපවත් ගායකයෝ ඉන්න පවුලක හිටියට මට ගායන හැකියාව ඒගොල්ලන්ගේ මට්ටමේ නැහැ. ඉතින් මට සරච්චන්ද්‍ර සර් කිව්වා මේ සින්දු කියන්න පුරුදු වෙන්නකෝ ඊට පස්සේ බලමු කියලා. එච්චරයි. ඒක එතනින් ඉවරයි. මට පිටිපස්සේ ඉන්ටර්වියු එකට හිටපු විජේනන්ද සිරි තෝරාගත්තා ඒ චරිතයට. හැබැයි විජේනන්ද සිරියේ චරිතය රඟපානවා දැකපුවාම මට හිතුණා මට නම් ඒ ගානට කරන්න බෑ කියලා. ඇත්තට මේ හරි ලස්සන රංගනයක්. විජේ කියන්නේත් හරි ආදරණීය හොඳ චරිතයක්. ශේත්‍රය තුළ මේ මුණ ගැහුණු සහ හමුවුණු සහ සොයාගෙන ගිය ප්‍රවීණීන් ගැන කතා කරනකොට මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මුණ ගැහෙන්න පුළුවන්. ඒ සිනමාව කියන එක සිනමාවේ මේ ඇත්තටම අරුණි මට සිනමාව කවුරුවත් ඉගැන්නුවේවත් සිනමා රසවින්දනය ගැන කතා කළේවත් නැහැ. අපේ පාසල්වලවත් සිනමාව ගැන කතා කරන්නේ නැහැ. ඔය වේදිකා නාට්‍ය ගැන පොඩ්ඩක් කියන මහාචාර්ය සරච්චන්ද්‍රගේ, හෙන්රි ජයසේනගේ වගේ නාට්‍ය ගැන චුට්ටක් මතක් කළාට මේ සිනමාව කියන වචනේ ඒ තරම් භාවිතා වෙන්නේ නැහැ. හැබැයි පුංචි කාලේ අපිට පුරුද්දක් තිබුණා චිත්‍රපටි බලන්න. චිත්‍රපටි බලන එක නිකන් පොඩි නිකන් මේ ඒක නිකන් පොඩි රටාවක් වෙලා. මොකක් හරි චිත්‍රපටයක් આવොත් බලනවා. අපේ නාරම්වල තිබුණ සිනමා ශාලාවක් මේ දැන් නම් ඉතින් ඒ සිනමා ශාලාවලට අපි චිත්‍රපටි දෙන්නේ නැහැ බොහොම ප්‍රාථමික මට්ටමේ සිනමා ශාලා. ඉතින් මේ ඕකට මොකක් ආවත් යනවා බලන්න. හුඟක් අලුත්ම චිත්‍රපටි එන්නේ නැහැ. ටිකක් අර ප්‍රධාන සිනමා ශාලාවල දුවලා ටිකක් පරණ වුණාට පස්සේ තමයි ගමේ එකට එන්නේ. ඉතින් මොකක් ආවත් යනවා. ඉතින් මට මාමා කෙනෙක් හිටියා. එයා දන්නවා මේ මම ටිකක් ඕවට කැමතියි කියලා. එයා මාව එක්ක යනවා. හොඳ අලුත් චිත්‍රපටියක් ආවොත් එහෙම කුරුණෑගලටත් එක්ක යනවා. කුරුණෑගලට එනවා අලුත් චිත්‍රපටිය.
ඉතින් ඒක නිසා හැම චිත්‍රපටයක්ම බලනවා. හැබැයි මට ඒ දවස්වල ඉඳලම තේරුණා මේ බොරුනේ මෙහෙම දේවල් වෙන්න බෑනේ. මේ ආදරය කරන්න පුළුවන්ද මේ සින්දුකීගේ ගස් වටේ කැරක් කැරකි. දුක කියන්න පුළුවන්ද අඬ මේ කැමරාවකට. ඉතින් මට හිතුණා මේ බොරුනේ කියලා. ඒකෙන්ද පොඩි ප්‍රතික්ෂේපයකුත් තිබුණා. ඔය අතරේ මට හම්බ වෙනවා බලන්න චිත්‍රපටියක් ගම්පෙරළිය. ගම්පෙරළිය 60 ගණන් වල චිත්‍රපටියක්. එතකොට ගම්පෙරළිය බලපුවාම ඒකේ සින්දුත් නැහැ. ඒකේ නැටුනුත් නැහැ. ෆයිටුත් නැහැ. ජෝකර්ලත් නැහැ. කාර් රේසුත් නැහැ. ඉතින් මේ මොකවත් අර ආකර්ෂණීය අංග මුකුත් නැහැ. හැබැයි ඒක නිකන් වැදුනා. ඒක නිකන් දිහා බලාගෙන ඉන්න පුළුවන්. නිකන් හැංගීම් බරයි. ඒ චරිත ස්වභාවිකයි. ඉතින් මම හිතුවා ඒක දැනෙනවනේ. අර සමහරවල් නවකතාවක් කියවම අපිට දැනෙන්නේ. නිකන් වැඩක් නැති කතාවක් කියවපුවම නිකන් ඒක මහා කරදරයක් නේ අයින් කරනවානේ. හොඳ කතන්දරයක් හොඳ නවකතාවක් කිව්වොත් පොඩ්ඩක් අපි ඒ ගැන හිතනවා. අපි නැවතිලා ඉන්නවා. අපි විඳිනවානේ. ඒ ගතිය මට මේකේ තිබුණා. ඉතින් මම හිතුවා මොකද්ද මේ වෙනස කියලා. ඒක මම ආයෙත් බැලුවා ගිහලා. එතකොට ඇත්තටම අනික් චිත්‍රපටි වල නැති විශාල මොකක් දෙකක් තියෙනවා. ඒ මොකක් දෙක කියන එක මම හෙව්වා. හොයනකොට මට තේරුණේ පස්සේ තමයි සිනමාව කියන එකේ සාහිත්‍ය තියෙනවා, කලාව තියෙනවා. සමහර ඒවා වගේ ඒක නැහැ. ඊට පස්සේ මම කොළඹට ආවට පස්සේ මම චිත්‍රපටි තෝරාගෙන බලන්න පටන් ගත්තා. ඉතින් අපේ කාලේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ඉතින් බොහොම ජ්‍යෙෂ්ඨ සිනමාකරුවා ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, නිහාල් සිංහ, තිස්සා බේසේකර මේ වගේ නම් ටිකක් තිබුණා. ඉතින් ඒගොල්ලන්ගේ චිත්‍රපටි තෝරාගෙන බැලුවා. මට හැබැයි ඕන වුණා චිත්‍රපටියක රඟපාන්න. මම දැන් නලු පිස්සු තියෙනවනේ මට. මම ඒ දවස්වල හැඩයි දැනුත් හැඩයි හැබැයි. ඒ දවස්වල නිකන් පොඩි වෙනගත් නලු ගතියක් තිබුණා. ඉතින් මම ඔය ප්‍රධාන සිනමාකරුවෝ ළඟට ගියා. හැබැයි මම තෝරාගත්තේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා තමයි. මොකද මගේ සිනමා ආකර්ෂණය කළේ එයා. ඉතින් මට හිතුණා මෙතුමාගේ චිත්‍රපටයක රඟපාන්න පුළුවන් නම් නිකන් ওই බොරුවට නටනේ වනේ මේ පොඩි හැංගීම් බර ස්වභාවික තාත්වික රංගනයක් කරන්න පුළුවන් කියලා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාට කරදරයක් වෙන තරමට එතුමා හම්බෙන්න ගියා. බොහෝ වෙලාවට එතකොට මම මගේ අධ්‍යාපන කටයුතු කරන නිසා දවල් වෙලාවේ නෑ හැන්දෑ වෙලාවේ නැත්නම් උදේ පාන්දර ගිහිල්ලා දොර ඉස්සරහා හිටගෙන ඉන්නවා ඕල්මනක් වගේ. ඉතින් ලෙස්ටර් මහත්තයා ළමයි අදත් ආවද කියලා අහනවා. ඔව් සර් මං සර් හම්බෙලා යන්න ආවා කියලා. නෑ මේ දවස්වල ඉතින් මොකුත් කරෙන්නේ නෑනේ මොනවා හරි කරනකොට කියන්නම්කෝ කියලා ඔහොම ඉඳලා පස්සේ මෙයා කරදරයක්ම වෙලා ධම්මජාවඩ සර් කියලා තිබුණා. මේ ළමයාට රඟපාන්න පුළුවන් සර් කියලා. ඊට පස්සේ තමයි එයා මට දෙනවා මඩොල් දුවේ චරිතයක් කරන්න. මම මඩොල් දුවේ රඟපානවා. ප්‍රධාන චරිතයක් මේ සහාය චරිතයක්. අහසින් පොළොට චිත්‍රපටි ටිකක් රඟපානවා. හැබැයි සිනමාවේ මට ඕන කරන විදිහේ රංගනයක් කරන්න මට ඒ මගේ තරුණ කාලේදී බැරි වුණා ඇත්තටම. මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මම රට ඇරලා යනවා. ඊට පස්සේ මම ඕස්ට්‍රේලියාව යනවා. ඒතකොට මගේ හොඳ කාලේ මට රඟපාන්න තිබුණු කාලේ මම රටේ හිටියේ නෑ. ඉතින් ඒක තමයි මගෙන් රංගනය ගිලිහි ගියා. මම දැන් ඔක්කොම කතන්දරය කියනවා ඔයා. මං හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. ඊට පස්සේ මම ඕස්ට්‍රේලියා ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ වැඩ කරන ගමන් ඒ රෝහලක වැඩ කරන්නේ විකිරණ වෛද්‍යවරයෙක් හැටියට. එතකොට මේ එතනදී මම සිඩ්නි විශ්වවිද්‍යාලයේදී මට අර ආසාව තිබුණු නිසාම මගේ පශ්චාත් උපාධිය කරන්නේ සිනමාකරණය සිඩ්නි විශ්වවිද්‍යාලයේ. එතනදී ප්‍රශ්නයකුත් ආවා ඒ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයට. මොකද මගේ පළවෙනි උපාධිය කලා උපාධියක් නෙමෙයි, සිනමාව නෙමෙයි, වෛද්‍ය උපාධියක්. එතකොට මෙයා කොහොමද සිනමාව පශ්චාත් උපාධියක් M එකක් කරන්න කියලා. හැබැයි මම ඒගොල්ලෝ කිව්වා මට සනාථ කරන්න. ඔයාට ඉතිහාසයක් තියෙනවා, හැකියාවක් තියෙනවා, යම්කිසි අධ්‍යයනයක් තියෙනවා කලාව කියන එක ඔප්පු කරන්න කියනකොට මම අවශ්‍ය දේවල් සේරම පෙන්නනවා. මගේ පත්‍ර කෑලි තිබුණා, මගේ කවි තිබුණා, මගේ නාට්‍ය වල ගත්ත පින්තූර තිබුණා. ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගෙන් සහ ධම්මජාගඩගෙන් මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් ගත්ත ලිපි මගේ ළඟ තිබුණා. ඒවා පෙන්වුවාට පස්සේ ඩිප්ලෝමා සහතිකය තිබුණා රංග ශිල්ප ශාලිකාවේ. ඒවා දැක්කට පස්සේ ඒගොල්ලෝ හිතුවා නෑ කමක් නෑ මෙයාට හැකියාව තියෙනවා, මෙයාට උනන්දුව තියෙනවා දෙමු කියලා. මගේ මාස්ටර්ස් එකට සිනමාව කෙරුණේ එහෙමයි. ඊට පස්සේ ඉතින් මම සිනමාව යම්කිසි අධ්‍යයනයක් තියෙන කෙනෙක් බවට පත් වුණා. මේ දිගටම කරගෙන ආපු කතාවේ හොඳම තැනක් මග ඇරුණා. ඒ නිසා අපි ආයෙ චුට්ටක් පස්සට ගිහිල්ලා වේදිකා නාට්‍ය නිර්මාණය කරන්න කීකාරද? වේදිකා නාට්‍යයත් අරුණි මෙහෙමනේ. දැන් වේදිකා නාට්‍ය කියන එක පාසල් නාට්‍ය කියන්නේ වේදිකා නාට්‍යනේ. ඉතින් ඒකින්ද වේදිකා නාට්‍ය මට හුඟක් සමීපයි. නිසා මම වේදිකා නාට්‍ය මම පාසලේදීත් අපේ නාට්‍ය ගුරුතුමා මට කියනවා සමහර වෙලාවට මේ පොඩි නාට්‍ය ලියන්න කියලා. ඔය ඉස්කෝලේ කොන්සර්ට් එකට එහෙම පොඩි නාට්‍ය කරනවානේ. ඉතින් මට කවි ලියන්න පුළුවන්නේ. ඉතින් මම ගීතමය නාට්‍ය ලියනවා. ඒ නාට්‍ය යන්නේ කවියෙන්. ඉතින් හරි මගේ ගුරුතුමා එහෙම මේ එයා තමයි ඇත්තටම මාව කලාව පැත්තට රංගනයේ පැත්තට හැරෙව්වේ ධර්මරත්න කියලා අපේ කලා ගුරුතුමා. මේ ළඟදී නැති වුණා මම මගලටත් ගියා.
ඉතින් එතුමා තමයි මට රංගන හැකියාව වගේම රචනා හැකියාවක් තියෙනවා කියන එක හොයාගෙන මට කියලා ලියවනවා. දැන් එයා ලියන නාට්‍යයක සින්දුවක් ඕනනම් මේ සෝම මෙන්න මේකට සින්දුවක් ලියලා දෙන්නකෝ මෙන්න මේ අදහස කියලා දීපුවම මම ලියනවා ලස්සනට. ඉතින් ඒක තෝරගන්නවා. ඉතින් ඒ නාට්‍ය හැකියාව ආසාව මට තිබුණු නිසාම මම කොළඹ ආවට පස්සේ මට උවමනා වුණා මේක වෘත්තීමේ හැටියට අධ්‍යයනය කළ යුතුයි කියලා. ඒ නිසා තමයි කොළඹ තිබුණු රංග ශිල්ප ශාලිකාවට මම බැඳෙන්නේ. රංගපාන්න තමයි මම මේ අධ්‍යක්ෂණය හෝ රචනය හෝ නෙමෙයි මම රංගපාන්න. මට වේදිකා නාට්‍ය රංගපාන්න තමයි ඕනේ. ඒ දවස්වල වැඩි සිනමාව හුඟක් ඈතයි කියලා මං හිතුවේ. සිනමාව කියන එකට අපිට යන්න බෑ. ඒකට හුඟක් සල්ලි තියෙන්න ඕනේ. හුඟක් රූමත් වෙන්න ඕනේ. හුඟක් රූප ස්වභාව තියෙන්න ඕනේ. ඉතින් අපිට හුඟක් දේවල් නැහැ. අනිත් එක අපි ගමේ කොල්ලෝ. ඉතින් මේ නගරය අය තමයි ඕවා කරන්නේ. ඉතින් සිනමාව කියන එක හුඟක් ඈතයි කියලා තමයි හිතාන හිටියේ. වේදිකා නාට්‍ය කරන්න තිබුණු ආසාව නිසාම රංග ශිල්ප ශාලිකාවේ ඉඳලා ඒකේ ශිෂ්‍යෙක් හැටියට ඉන්න කාලේ රංග ශිල්ප ශාලිකාවේ මම කරනවා අත්හදා බැලීමට නාට්‍යයක් වෙඩික්කාරයෝ කියලා. හැබැයි පොඩි පෙරලිකාර නාට්‍යයක් ඒක. 70 අපේ රටේ තිබුණානේ පොඩි තරුණ කැරැල්ලක්. අන්න ඒ කැරැල්ල පසුම් කරගෙන කැරලි ගහපු කොල්ලන්ගේ පැත්තේ ඉඳලා තමයි මම කතා කරන්නේ. මේ අසාධාරණ පාලනයට එරෙහිව අධිරාජ්‍යවාදයට එරෙහිව විමුක්ති සටන්කාමී කොල්ලන්ගේ සටනක් තමයි නාට්‍යයේ පසුබිම. ඒකෙදි මගේ දර්ශනය තිබුණේ මේ කොල්ලෝ හරි. මේ පාලන ක්‍රමයේ වැරදි. ඒ නාට්‍ය තහනම් කරනවා ආණ්ඩුවෙන් මේක රාජ්‍ය විරෝධී නාට්‍යයක් කියලා. ඒ නිසා මම ඒකේ නාට්‍ය උළෙලේ අවසන් වටේට තේරිලා නාට්‍ය තහනම් වෙනවා. මගෙත් එක්ක නාට්‍ය කරපු මේ රංග ශිල්ප ශාලිකාවම තවත් ශිෂ්‍යයෙක් හිටියා පරාක්‍රම නිරියල්ල. අපි දෙන්න සමකාලීනව එක පන්තියට යමට වැඩි පොඩ්ඩක් ජේෂ්ඨයි. එයාගේ නාට්‍ය තේරුණා. ඒක අවසන් වටේට ගියා සෙක්කුව කියලා. සෙක්කුව නාට්‍ය සම්මාන 7ක් ගත්තා. වෙඩික්කාරයෝ යම්කිසි දෙයකින් පෙන්වනවා නම් එහෙම සම්මාන අපි දෙන්න අතරේ බෙදා ගන්න තිබුණා. ඉතින් හැබැයි වෙඩික්කාරයෝ නාට්‍ය මම ඊට පස්සේ 71 කරලා පෘතුගීසි කරලක් හැටියට ගෙනිච්චා. මේ අපේ මිනිස්සු රවට්ටන්න හරි ලේසියිනේ. එතකොට විමුක්තිකාපීන් පෘතුගීසීන්ට රීව සටන් කරන සිංහල කොල්ලෝ. එතකොට ඒක හරි. ඒක පෙන්වුවා ඊට පස්සේ. ඒ විදිහේ පොඩි උපක්‍රම තියෙන්න ඕනේ. තියෙනවානේ. හරි. දැන් රංග ශිල්ප ශාලිකාව පිළිබඳව අපි ටිකක් වැඩිපුර කතා කරපු නිසා මේ අතුරු ප්‍රශ්නයක් අහන්න හිතුවා ඔබතුමාගෙන්. මේ රංග ශිල්ප ශාලිකාව තුළ අමරණීයම මතකය මොකක්ද කියලා අන්න අමරණීය මතකයේ ගෙදර. රංග ශිල්ප ශාලිකාවේ ඒකේ මේ අරුණී හරි සුන්දරයි ඒ කතන්දර. අපි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෝ. එතකොට තරුණයෝ. ඔකට මේ අපේ ධම්මජාගොඩගේ රංග ශිල්ප ශාලිකාවේ කොන්තනෝනා කියලා නාට්‍යයක් හැදුවා. ඒක මේ මහගමසේකර රචනා කළේ. තිලක් ගුණවර්ධන කියලා අපේ සගයෙක් තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. රෝහණ බැද්දගේ සංගීතය සැපුවේ එඩ්වඩ් ජයකොඩි ඒකේ. එතකොට අපේ සගයෙක් අපේ පන්තියේ ළමෙක්. මේ අපි මේ රංගපාන මේ නාට්‍යයට ඕන වුණා පසුබිමේ නටන්න පොඩි ගෑනු ළමයි ටිකක්. අපේ එකේ පොඩි ගෑනු ළමයි නෑනේ. අපේ එකේ ඉන්නේ සාමාන්‍යයෙන් තරුණ වයසේ ළමයි තමයි හිටියේ. පාසල් දරුවෝ හිටියේ නෑ. හැබැයි තිලක් ගුණවර්ධනට ඕන වුණා පාසල් දරුවෝ. ඉතින් පාසල් දරුවෝ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් කෙල්ලෝ ටිකක් ආවා. පසුබිමේ නටන්න. ඉතින් ඔය බෝල වගේ පොඩි ළමයිනේ. ඉතින් අවුරුදු 14 15 පොඩි ගැටිසියෝ ටිකක්. ඉතින් ඔයගොල්ලෝ නටනකොට ඉතින් අපිත් ඉතින් කෙල්ලෝ දිහා බලා ඉන්නවා ඉතින්. හරිද? අපි ඉතින් තරුණයෝනේ. ඉතින් අපි මේගොල්ලෝ නටන දිහා බලා ඉන්නකොට නිකන් පොඩි බෝලයක් වාගේ ලස්සන කෙලි පැංචියක් හිටියා. ඉතින් එහෙමත් කතා කරන්නත් හොඳ නෑනේ. ඉතින් හැබැයි ඉතින් මෙයා දිහා බලාගෙන මං ඉන්නවා. මෙයා හරි සුකුමාලයි නටනවා කිචි පිචි ගාලා කතා කරනවා. සෝමරත්න අයියා කියලා මටත් කතා කරනවා. ඉතින් හරි හුරතල්. ඉතින් මෙයා දිහා තමයි මම බලාගෙන ඉන්නේ. කෙල්ලෝ තව ගොඩාක් හිටියා. ඉතින් දවසක් බලාගෙන ඉන්නකොට මම කවි ලියනවානේ. මට නිකන් කවි සිතුවිල්ලක් ආවා. මම ලිව්වා කවියක්. කවිය ලිව්වට දැන් මේක මට දෙන්න බයයි. මේක කාටවත් පෙන්වන්න බයයි. මොකද මේකේ තියෙන හැඟීම මගේ පුද්ගලික හැඟීමක් නේ. මේක සමහරලාට මාව ප්‍රතික්ෂේප කරයිද, මාව පන්තියෙන් එලවයිද, මාව නිකන් මේ අවලං වනචර වැඩක් කළා කියයිද මොනවා කරයිද දන්නේ නැනේ. මේ කවිය ගුලි කරගෙන ඉඳලා කොහොමද මම මේක දෙනවා කියලා මේ ගෑනු ළමයාට මම මේක දුන්නා. දුන්නාට පස්සේ මට දැන් බයයි. මේක මේ දවස්වල දැන් කාලේ වගේ නෙමෙයි. දැන් නම් SMS එකක් ගහනවා, මැසේජ් එකක් දානවා, මොකක් හරි කරන්න පුළුවන් නේ අපිට. කවිය මතකද? කවිය මතකයි. ඒක අමතක වෙන කවියක් නෙමෙයි. කැමති නම් අපිත් එක්ක බෙදා ගන්න. කවිය මෙහෙමයි. දැන් ළමයි නටනවානේ. ඔය සංගීත කණ්ඩායම් බෙර ගහනවා, වාදනය කරනවා. එතකොට මේ ළමයි නටනවා. මම ලිව්වා
නෙළුම් මල් විලක් මැද ලහිරු හිනහෙන උදේ බිඟුම් නොදුටුව මලක් සදිසි පියකරු ලඳේ. තනම් දෙන තාලයට වැයෙන විට බෙරපදේ රැඟුම් දෙන ඔබ සොයා මගේ නුවන් යුග ඇදේ කියලා. ලස්සනට ලිය වෙලා තියෙනවා. ඒ කවි කියන ඒවා ඇත්තටම හැංගීමෙන්ම ලියනකොට ලිය වෙනවා ලස්සනට. ඉතින් බොරුවට එහෙම මේ වචන අමනන්න ගියාම තමයි ටිකක් මේවා එන්නේ. ඉතින් මේ කවිය දුන්නාට පස්සේ මේ ළමයාට මට පොඩි බයක් තියෙනවා. මේක බලලා දැන් මාත් එක්ක තරහ වෙයිද, මාව ප්‍රතික්ෂේප කරයිද, එයා අම්මත් එක්කලා ඉන්නේ මේක එයාගේ අම්මට පෙන්නයිද නැත්නම් ධම්මජාගඩ සර්ට පෙන්නයිද මේ මට මොනවා වෙයිද දන්නේ නැහැ පොඩි බයේ ගැහි තමයි හිටියේ. ඉතින් රිහර්සල් වෙලා පොඩි ඉන්ටර්වල් එකක් තියෙනවානේ. දැන් මේ ළමයා මගේ ළඟට එනවා මම දැක්කා. මම ඉන්නේ වැඩේ දෙන්න තමයි ඉන්නේ දැන් බඩින්න තමයි එන්නේ කියලා ළඟට ඇවිල්ලා කියනවා සෝමරත්න අයියා මේ අර කවිය හරි ලස්සනයි මට තව එකක් ලියලා දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් මම එයාට කවි ලිව්වා. දිගටම. ඔව් කවි ලිව්වා විතරක් නෙමෙයි අන්න දැන් ගෙදරත් ඉන්නවා ඒ ළමයා. ඔයාලා යාට කියන්නේ රේණු අක්කා කියලා. හොඳයි මේ අන්තිමටම කවියක් ලිව්වේ කවද්ද? එතන නම් පොඩි පැමිණිල්ලක් තියෙනවා. ඒ ගැනත් අපිට කියන්න. ඒ ගැන නම් පැමිණිල්ලක් තියෙනවා මම එයාගේ හැම බර්ත්ඩේ එකට මම මෙහෙම එකකුත් උනානේ අරුණි. මම හිතුවා මම ඕස්ට්‍රේලියාව හිටියේ කියලා. දැන් ඔය රංග ශිල්පශාලාවේ ඕවා කරලා ඉතින් මෙහෙමයි. ඒකට මං හිතන්නේ රේරුට අවුරුදු 14ක් 15ක් අතර වගේ පුංචි වයසකින් හිටියේ. ඒකට මම එතකොට මොරපු තරුණයෙක්නේ. ඉතින් මෙයා එතකොට පාසල් අධ්‍යාපනය ලබන දැරියක්. ඉතින් මට එහෙම නිකන් මේ යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්න එහෙමවත් හොඳ නැති වයසක් නේ ළමයාගේ තිබුණේ. හැබැයි මම ළමයාට මං ආදරේ. එයාගේ ඉස්කෝලේ වැඩ ගැන මම බලනවා. එයාට භෞතික විද්‍යාව සහ ගණිතය අමාරු විෂයන් කියලා කිව්වා. එයාත් විද්‍යා විෂයන් කළේ. පස්සේ මම ඒවට එයාට ටියුෂන් දුන්නා. මම හොඳ ටියුෂන් මාස්ටර්. ඊට පස්සේ එයාට ඒක පුළුවන් වුණා. ගණන් හැදුවා හොඳට භෞතික විද්‍යාවෙම කියලා දුන්නා. භෞතික විද්‍යාව මගේත් ප්‍රියතම විෂය. ඉතින් එහෙම යන කාලේ තමයි මම ඕස්ට්‍රේලියාත් යන්නේ. ඕස්ට්‍රේලියා ගිහිල්ලා ඉතින් අපේ ජීවිතේ එක එක පැතිකඩවල් තියෙනවා. ඉතින් අපි දෙන්නම එහෙම හිටියට වෙන වෙන තැන් වලට ඇවිදපු අය. ඉතින් එහෙම වෙනවනේ ජීවිතේ. ඉතින් ඒ කතන්දරේ මුලින් කියන්න ගියොත් එහෙම පොඩි නවකතාවක් වගේ ලියන්න පුළුවන්. හැබැයි ඒ ලිපි සම්බන්ධය තිබුණා. දිගටම ලියනවා. මෙයාගේ අධ්‍යාපන කටයුතු දිහා මම බලනවා. ඉතින් රංග ශිල්ප ශාලිකාවේ අන්තිමටම ලියපු කවිය මොකද්ද කියලා නෙවෙයි මම එයාගේ උපන්දිනේට කවියක් කියවනවා. එයාගේ පහුගිය කාලේ උපන්දින වලට මම ලිව්වේ නැහැ. ඉතින් මේක ඒක වෙන හේතුවක් නිසා නෙමෙයි ආදරේ අඩුකමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නිසා නෙවෙයි. ඉතින් වෙන වෙන දේවල් කරනකොට ඉතින් මම දැන් උපන්දින කියලා වැඩි ගණන් ගන්නෑ. මට දැන් උපන්දින කියනවා නිකන් මට තියන්නේ නිකන් මේ බොරුවක් මේක කියලා නිකන් උපන්දිනේට විතරක් මොනවද අවධානයක් යොමු කරන්නේ. හැමදාම අවධානය තියෙනවනේ අපේ. හැමදාම ආදරේ තියෙනවා. ඒක තියෙනවා. උපන්දිනේ විතරක් විශේෂයක් නෑ. ඒ හින්දා වෙන්නේ නැති මම ලිව්වේ නෑ. හැබැයි එයාගේ 38 වෙනි උපන්දිනේට මම එකක් ලිව්වා. ඒකත් ඕනද කවිය අහන්න? අපි කැමතියි කවිය අහන්න. 38 වෙනි උපන්දිනේ මම ලියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා. මම ලිව්වා හිරු උදාවන විටද හිරු අවර යන විටද හිතට තනිකම දැනේ ඔබට වාගෙම මටද ආදරේ මහමෙරකි එදා අද මෙන් හෙටද පහ වුණේ 38ද 28ද 18ද කියලා. ඉතින් අවුරුදු 38ක ගෑණියෙකුට මම ලියන්නේ පහ වුණේ 38ද 28ද 18ද කියලා. එයා මට උත්තර ලියුවා 16යි කියලා. අපි හිතනවා පිළිතුරත් කවියෙන්ම ලැබෙන්නේ නැති කියලා. මේ හොඳයි මේ ඇත්ත චෝදනාවක් තියෙන ඊට පස්සේ කවි ලිව්වේ නැහැ කියලා. ලිව්වේ නැහැ. ඒ කවි ලිව්වේ නැහැ කියන එකේ අර්ථය ඈත් කිරීමක් හෝ ආදරේ අඩුකමක් හෝ නෙවෙයි. නමුත් ඔළුවේ එක එක දේවල් තියෙනවා. ඉතින් එන ප්‍රශ්න තියෙනවා. අනිත් එක මම ඔයාලට කියන්නේ උපන්දිනේ කියන එක මම ඒතරම් මම විශේෂ දෙයක් හැටියට සලකන්නේ නැහැ. ඒ පොඩි ළමයි රවට්ටන්න හරිය මේ කමන්නේ නැහැ. පොඩි කේක් එකක් හදලා ඉටිමන්දමක් පත්තු කරලා පිම්බලා හැපි බර්ත්ඩේ කියලා චූටි ළමයින් නම් ඉතින් කමක් නැහැ. චූටි ළමයින් අපි බොහෝ දේවල් කරනවානේ බෝනික්කෝ ගෙනත් දෙනවා, සමන්ලියෝ ගෙනත් දෙනවා. වැඩි හිටියන්ට ඉතින් ඕනේ නැහැ ඒවා. ඔයාගේ බර්ත්ඩේ එක කියන්න කොහෙත් මං එන්නම්. කවියක් ලියලා දෙන්න. කවියකුත් ලියන්න. හොඳයි දැන් අපි රංග ශිල්ප ශාලිකාවේ මතක පිළිබඳ කතා කරා. එතන තියෙන අමරණීයම මතකයේ පිළිබඳ කතා කරා සහ ඔබ කළ වේදිකා නිර්මාණ පිළිබඳත් කතා කරා. තව කතා කරන්න ගොඩක් තොරතුරු තියෙනවා. ගොඩක් දේ දැනගන්නත් තියෙනවා ඔබතුමන්ගෙන්. ටෙලි නිර්මාණ පිළිබඳ ටිකක් කතා කරලම සිනමාව ගැන කතා කරන්නෙමු. ටෙලි නිර්මාණ මම 1980 ගණන් වල පටන් ගන්න යාරුනේ.
මොකද ඒ වෙනකොට ලංකාවට රූපවාහිනී මාධ්‍ය හඳුන්වා දීලා මේ ටෙලිනාට්‍ය කියන අලුත් සංකල්පය බොහොම ජනප්‍රිය වෙන කාලේ. මට හොඳට මතකයි රූපවාහිනිය එතකොට ජාතික රූපවාහිනිය සහ මේ ස්වාධීන රූපවාහිනිය පමණයි අපේ රටේ තිබුණේ. ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශේ බාර දුන්නේ නාට්‍යකරුවන් දෙන්නෙකුට. හෙන්රි ජයසේන මැතිතුමා තමයි හිටියේ අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට. ධම්මජාගොඩ තමයි හිටියේ නාට්‍ය අංශයේ ප්‍රධානිය හැටියට. මේ දෙන්නම මයි ගුරුවරු. ඒ නිසා මට හිතුණා එතකොට අපේ රංග ශිල්ප ශාලිකාවේ හිටපු බොහොම දෙනෙක් මේ රූපවාහිනී සංස්ථාවේ වැඩටත් ගියා. පරාක්‍රම නිරයල්ල, තිලක් ගුණවර්ධන මේ වගේ අය ගන්නකොට මටත් හැබැයි මම ලංකාවේ හිටියනම් මාත් රූපවාහිනී රස්සාවකට යනවා ඒ දවස්වල. පස්සේ සභාපති වුණාට ඊට පස්සේ මට හිතුණා දැන් මේ ටෙලිනාට්‍ය කියන ඒවා බොහොම ජනප්‍රිය වෙනවානේ. ඒ නිසා මට හිතුණා දැන් මේක හොඳ වැඩක් නේ. දැන් චිත්‍රපටයක් කරන එක ලොකු වැඩක්. ඒක හරි අමාරුයි. වේදිකා නාට්‍යයක් කරන්න ටිකක් වැඩිපුර මහන්සි වෙන්න ඕන. රිහර්සල් වැඩි. ආහාර මේ ටෙලිනාට්‍යයක් කරන එක හොඳයි කියලා. ඒ තමයි මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලෙම ලිව්වා ටෙලිනාට්‍ය සංකල්පයක් පුංචි පැටව කියලා. මේ එකිනෙකා එනකොටා ගන්නා පවුල් දෙක ළමයි එකතු වෙලා ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. ඒගොල්ලන්ගේ අර තරහ මරහ නැහැ. ඉතින් මේක හොඳ සංකල්පයක් නේ. හොඳ ආදර්ශයක් නේ. ඉතින් මේ පුංචි පැටවගෙන් ටෙලිනාට්‍ය බිහි වෙන්නේ එකයි. ඒ තරම් ලොකු නාට්‍යයක් නෙවෙයි. එපිසෝඩ් 6යි. ඒ දවස් ඔය දැන් වාගේ ඔය අනන්තය දක්වා දුවන එපිසෝඩ් නැහැ. ඒ කාලේ වැඩි මොනොත් එපිසෝඩ් 10යි 15යි 20 ගානකට යන්නේත් කලාතුරකින්. ඉතින් මේක 6යි. මේක ඉතින් බොහොම ජනප්‍රිය වුණා. ඒකේ තමයි ඊට පස්සේ තමයි මම හිතුවේ තව හදන්න ඕනේ කියලා. ඊට පස්සේ මම හැදුවා අවසන්ද කියලා ටෙලිනාට්‍යයක්. ඒක ටිකක් දුර යනකොට තහනම් වෙනවා. ඒ කාලේ හිටපු ඇමතිතුමා ඒක තහනම් කරනවා. එතකොට ඊට පස්සේ හදුවා සුන්ද කැකුළු කියලා ටෙලිනාට්‍යයක්. කැලේ අතරබන් වෙන ළමයිගේ නාට්‍යයක්. ඊට පස්සේ තමයි මම යන්නේ සුමිත්‍රා රාහුබද්දගේ ඉටිපහන් නවකතාවට. ඉටිපහන් නවකතාව කියන්නේ ඉටිපහන් ටෙලිනාට්‍ය කියන්නේ ඉටිපහන් 2 තමයි එයාගේ නවකතාව. ඉටිපහන් 1 කියන්නේ ඒ කතන්දරේට පූර්ව කතාවක් මම ලියනවා. ඒක තමයි ඉටිපහන් 1. ඉතින් මේක බොහොම ජනප්‍රිය වුණා. මේ ජනප්‍රිය වෙන අතරේ තමයි එතකොට මට පොඩ්ඩක් සිනමා පිස්සුව ටිකක් වැඩි වෙලා මම සිනමාව අධ්‍යයනය කරලා මට හිතුණා චිත්‍රපටයක් හදන්න ඕනේ කියලා. එතනින් තමයි සිනමාව පටන් ගන්න. ඔයාගේ සිනමාව පිළිබඳ ප්‍රශ්නේදී එතනින් පටන් ගමු. ඊට කලින් මට තේරෙනවා මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ඔබතුමාන්ගෙන් අහන්න. ඉටිපහන් ගීතේ රචනා වෙන්නේ කොහොමද? ඉටිපහන්. ඔව්. ඉටිපහන් ගීතේ සාමාන්‍ය සංකල්පය ඒකයි. ඒ කියන්නේ එතන සුරූපී කාන්තාවකට පිරිමි පක්ෂයේ සහ සමාජයේ තියෙන ආකර්ෂණය නිසා ඔවුන් සමහර වෙලාවට තමන්ගේ ආශාවන් තමන්ගේ සිතැඟි ඉටු කරගන්නවා මිස ඒ චරිතයට මොකද වෙන්නේ, එයාගේ චරිතයේ ස්වභාවය මොකක්ද කියන එක ගැන හිතන්නේ නැහනේ. ඒක තමයි මේ නවකතාවේ තියෙන සංකල්පය. ඒක මට හිතුණා මේක මේ ඉටිපහන් කියන වචනේත් තියෙනවා. ඉටිපහන් කියන්නේ ඉටිපන්දමනේ. එතකොට මේ ඉටිපහන් සිලුවක්. ඒ පහන් සිලුවකට ඒක ලස්සනයිනේ. ඒක බොහොම ලස්සන සුකුමාල ගෑනු ළමෙක් වගේනේ. බොහොම හැඩයි. ඒක මද සුළඟේ සැලෙනවා. එතකොට ඒකේ වෙනම නර්තන රටාවක් තියෙනවා. මේකට එක එක කෘමීන් ආකර්ෂණය වෙනවානේ. පළඟැටියෝ, කුරුමිනියෝ මෙරු වෙනවා. උන් නටනවා. සමහර ඒවා පුච්ච ගන්නවා. හැබැයි සමහර වෙලාවට ලොකු හුලම් පාරකට හරි ලොකු කෘමියෙකුගේ පියාපත් වලට හරි අර ඒකට හැප්පෙන වතාවක හරි මේක නිවිලා යන්නත් පුළුවන්. ඉතින් කාන්තාවගේ චරිතයත් එහෙම තමයි. බොහෝ වෙලාවට කාන්තාව අනාරක්ෂිතයි. අපි ඒක කියන්න ඕනේ. බොහෝ වෙලාවට ඒ වාගේ අවස්ථාවකදී හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන්. නිසා මේ ඉටිපහන් සිලුව සහ ඒ කාන්තාවගේ චරිතය කියන එක සමානයි. ඉටිපහනක් දෝ මා කියලා අහන්නේ ඒකයි ඒ චරිතය. මම මේ ඉටිපන්දමක සිලුවක් වගේද. මේකට කුරුමිනියෝ පළඟැටි මෙරු වෙනවා. මගේ ලස්සන දැකලා තමයි ඒගොල්ලෝ එන්නේ. හැබැයි ඒකෙන් මට වෙන හානිය ගැන ඒගොල්ලෝ හිතන්නේ නැහැ කියලා. මමත් ඒ ගීතයට ආසයි. මම රචනා කරපු ගීත වලින් මමත් වඩා කැමති ගීතයක් ඒක. ඔබේ ගීත අතරින් මගේ ප්‍රියතම ගීතය නිසා ඒ ප්‍රශ්නේ වැඩසටහන අතරතුරදී ඔන්න මම නිරාකරණය කරගත්තා. ඔන්න දැන් අපි කතා කරන්නේ සිනමාව පිළිබඳව. මට ඔබෙන් මේ සිනමාව පිළිබඳව කතා කරන්න කලින් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මම මේ වැඩසටහන ප්‍රවේශය ගන්නකොටම මගේ පෞද්ගලික අත්දැකීමක් බෙදා හදා ගත්තානේ. ඇත්තටම අපිට තිබුණේ මේ පුංචි කාලේ බොහොම මේ ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගිය සිනමා ශාලාවල් නෙවෙයි. බොහොම හිස් අසුන් ගොඩක් එක්ක බොහොම සුළු ප්‍රේක්ෂක පිරිසක් එක්ක තමයි සිනමා නිර්මාණයක් රස විඳිනවා නම් අපිට අවස්ථාව තිබුණේ. ඉතින් අර සිනමාව කියන දේ එහෙම මහ ලොකු ප්‍රහර්ෂයක් අපිට දැනුනේ නැහැ. නමුත් ඒ කාලය තුල
සිනමා ශාලාව හැරගිය සිනමා ප්‍රේක්ෂකයන් ගෙන්න ගන්න ඔබේ සරෝජා නිර්මාණයට පුළුවන් වෙනවා. ඒක මේ අභියෝගයක් විදිහට දැක්කේ නැද්ද? ඇත්තටම බය හිතුන්නේ නැද්ද මෙහෙම කාලෙක චිත්‍රපටයක් කරන්න? අරුණි ඒක ඇත්ත. ඒ බොහොම අවදානම් කාලයක්. මම සරෝජා චිත්‍රපටිය රචනා කරන්නේ නම් 80 ගණන් වල. හැබැයි ඒක නිකන් චිත්‍රපටියක් හැටියට නෙමෙයි මම නිකන් කතාවක් හැටියට ලියලා සටහනක් ගහලා තිබුණු දෙයක්. නමුත් මම සිනමා අධ්‍යයනය කළානේ. මගේ මාස්ටර්ස් කළේ මම සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිනමාවනේ. ඊට පස්සේ මට හිතුණා චිත්‍රපටියක් කරන්න ඕනේ කියලා. මට ඇත්තටම සිඩ්නි විශ්වවිද්‍යාලයේ චිත්‍රපටයක් කරන්න අවසර තිබුණා. ඒගොල්ලෝ ඒකට ෆන්ඩ්ස් දෙනවා. නමුත් මට හිතුණා නෑ මම මගේ පළවෙනි චිත්‍රපටිය ලංකාවේ කරනවා කියලා. ඒකට මම ඕස්ට්‍රේලියාවේ පදිංචිකාරයෙක්. ලංකාවේ කරනවා කියලා හිතලා තමයි මගේ සංකල්පයේ චිත්‍රපටි පිටපතක් හැටියට මොකද මම ඒක දැන් අධ්‍යයනය කරලානේ තියෙන්නේ. සිනමා පිටපත් රචනයත් මගේ අධ්‍යයන පාඨමාලාවේ කොටසක්. එතකොට මම හිතුවා මේක චිත්‍රපටි පිටපතක් හැටියට සකසලා ලංකාවට ඇවිල්ලා මේ චිත්‍රපටි කරන්න ඕන කියලා. හැබැයි ඒ කාලේ කියන්නේ 1990 ගණන් මම දැන් කතා කරන්නේ 90 දශකයේ අගභාගයේ. මේ කාලේ වෙනකොට ලංකාවේ සිනමාව බොහෝ දුරට අභාවයට ගිහිලා තිබුණු කාලයක්. සමහර සිනමා ශාලා වහලා සිනමා ශාලා වලට මිනිස්සු එන්නේ නැහැ. සිනමාව ප්‍රතික්ෂේප කරලා ඒ හොඳ සිනමාව කියන එකක් ලංකාවේ නැති. හොඳ සිනමාකරුවෝ චිත්‍රපටි හදන්න නැතුව හිටියා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ඩී.බී. නිහාල්සිංහ මේ වගේ අපේ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රවීණයෝ චිත්‍රපටි හැදීලා අතහැරලා තිබුණා. වැඩක් නැහැ කියලා. මොකද මිනිස්සු බලන්නේ නැහැ, හදන්නේ මේ එක එක විදිහේ කෝලං චිත්‍රපටි. මේ අතරේ අපි මොකටද වැඩ කරන්නේ කියලා ඒගොල්ලෝ සිනමාවත් අතහැරලා තිබුණු කාලයක්. ප්‍රේක්ෂකයොත් සිනමා ශාලාව අතහැරලා තිබුණු කාලයක්. ඉතින් මම සරෝජා චිත්‍රපටිය හදන්න ඕන කියලා ලංකාවට එනකොට හුඟ දෙනෙක් මගෙන් අහුවා ඔළුව හොඳ නැද්ද කියලා. මේ කාලේ චිත්‍රපටයකට වේදම් කරනවා විශාල මුදලක් නේ. දැන් කෝටි ගණන් වලින් කිව්වට ඒ කාලේ ලක්ෂ ගණන් වලින් කිව්වට ඒක ලොකු මුදලක්. ඒ මුදල ආපහු ලැබෙන්නෙත් නැත්නම් සිනමා ශාලාත් නැත්නම් ප්‍රේක්ෂකයෝ සිනමාව අතහැරලා නම් ඇයි මේ කාලේ චිත්‍රපටයක් හදන්න වියදම් කරන්නේ කියලා මගෙන් හුඟ දෙනෙක් ඇහුවා. ඔළුව හොඳ නැද්ද කියලා. මම තීරණය කළා මගේ ඔළුව ටිකක් හොඳ නෑ තමයි. හැබැයි ඒක සනීප කරගන්න ඕනෙත් නෑ මට කියලා චිත්‍රපටි හැදුවා. ඒ අභියෝගයට මුහුණ දෙන්න. මම හිතුවා මගේ කොහේ හරි සැඟවෙලා තිබුණා මේ ප්‍රේක්ෂකයෝ සිනමාව අතහැරලා නෑ. නමුත් මේ සිනමා කරුවෝ තමයි සිනමාව අතහැරලා තියෙන්නේ. සිනමාව අතහැරලා නිකන් එක එක බොරු කරනකොට බුද්ධිමත් ප්‍රේක්ෂකයා ඒක අතාරිනවා. අපේ ලංකාවේ රසිකයෝ හරි බුද්ධිමත්. සාමාන්‍ය ලෝකේ මං අනික් රටවල අත්දැකීම් තියෙන නිසා සාමාන්‍ය සාහිත්‍ය රසය සෞන්දර්යාත්මක වින්දනය කියන එක අපේ ලංකාවේ සමස්තයක් හැටියට ඉහළ මට්ටමක තියෙන්නේ. නැබැයි අපේ නිර්මාණකරුවන්ගේ ඒ ප්‍රේක්ෂකගේ මට්ටමටවත් නැත්නම් ඒ ප්‍රේක්ෂකයා රසිකයා නිර්මාණ අතාරින එක පුදුමයක් නෙමෙයි. මට හොඳ විශ්වාසයක් තිබුණා හොඳ නිර්මාණයක් කළොත් අර අතහැරලා දාලා පැත්තකටලා ඉන්න රසිකයෝ ඒක රාශිය වෙනවා කියලා. ඒක මගේ ආත්ම විශ්වාසය නිසාමයි මම සරෝජා චිත්‍රපටි කරන්නේ. ඒ වගේම තමයි මගේ තිබුණු බය ඇරුණ සිනමාව පටන් ගත්තට පස්සේ අර වහලා තිබුණු සිනමා ශාලාවලට නැවත මිනිස්සු එකතු වෙන්න පටන් ගත්තා. අර පුටු වල ගෑවිලා තියෙන දූවිලි නැතුව ගියා. කැඩිලා මකුළු දැල් කැඩුනා. ඒ පෝලිං හැදුනා සිනමා ශාලාවල. ඒක නිකන් ඇත්තටම අපේ සිනමාවේ එක්තරා විදිහක සම්දිස්ථානයක් තමයි සරෝජා. සරෝජා චිත්‍රපටයේ ප්‍රේක්ෂක ආකර්ෂණය වගේම මේ බොහෝ ඇගීම් ලැබුණා. විශේෂයෙන් ජාත්‍යන්තර ඇගීම් පවා ලැබුණා. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මට ජාත්‍යන්තර සම්මාන 9ක් හම්බෙලා තියෙනවා සරෝජා චිත්‍රපටයට. මම හිතන්නේ ලංකාවේ වෙන කිසිම චිත්‍රපටයකට ඒ තරම් සම්මාන හම්බෙලා නැහැ. ඒකේ රචනයේට, අධ්‍යක්ෂණයට, රංගනයට අර පොඩි ළමයි දෙන්න, පොඩි නිත්‍යවාණී සහ ප්‍රමුදි මේ පොඩි පැටව දෙන්න, ඒ දෙන්නට සංගීතයට මේ වගේ බොහෝ අංශවලට ජාත්‍යන්තර සම්මාන ලැබුණා. ලෝකයේ තියෙන ඉහළ සිනමා සම්මාන වලින් ඇමරිකාවේ හුඟක් රටවල් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ, ස්වීඩනය, ජර්මනිය, තුර්කිය, ඉරාකේ මේ වගේ රටවල් ගොඩකින් හම්බුණා. නවසීලන්තේ, සිංගප්පූරුව, මලේසියාව ඒ වගේ රටවලින් සම්මාන දිගින් දිගටම හම්බුණා. ඒකෙන් මම දිරිමත් වුණා ඇත්තටම. ඒකෙන් මම දිරිමත් වුණා. මට හිතුණා මගේ උත්සාහය සහ මගේ අත්හදවැලීම සාර්ථකයි කියලා. ඊට පස්සේ තමයි ඕස්ට්‍රේලියාවේ පදිංචි අතහරින්නේ. මට ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවයේ තියෙන ඒ ස්ථිර පදිංචි තියෙන කෙනෙක්නේ. නමුත් සරෝජා හදන්න ලංකාවට ආවට පස්සේ අරුණි මතක තියාගන්න මගේ අර ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය මම හැදුවේ මම ඕස්ට්‍රේලියාවේ වැඩ කරලා ඒ හම්බ කරන මුදල් අරගෙන ලංකාවට එන මාස 6ක් විතර නිමාඩුවක් දාලා. නිමාඩුවනේ රස්සාවෙන් අස්තලා ඉන්නේ. බොහෝ වෙලාවට මාස 6ක් නිමාඩු දෙන්නේ නැහනේ. හැබැයි ආපහු නාට්‍යයක් හරි මොකක් හරි කරලා ආපහු ඕස්ට්‍රේලියාවට ගියාම මට ඕන තරම් රස්සාවල් තියෙනවා. මොකද මගේ ක්ෂේත්‍රය, මගේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඔය වෛද්‍ය විකිරණ විද්‍යාඥ කියන ක්ෂේත්‍රයට ඕන තරම් රස්සාවල් තියෙනවා. එක්ස්රේ and අල්ට්‍රාසවුන්ඩ්. ඒ නිසා මට බය නැහැ.
ටිකක් දවස් වැඩ කරනවා සල්ලි ටිකක් හොයාගන්නවා ලංකාවට එනවා ඒක මොකක් හරි කරලා වියදම් කරනවා ආයෙ ඕස්ට්‍රේලියාවට ගිහලා කීයක් හරි හොයාගෙන එනවා ආයෙ වියදම් කරනවා ඕක තමයි මගේ රටාව තිබුණේ ඒ ගොඩ මේ ගොඩ හැබැයි සරෝජා චිත්‍රපටිය හැදුවට පස්සේ මට හිතුණා ඒකේ අසීමිත ආකර්ෂණයකට සහ සාර්ථකත්වයකට මුහුණ දුන්නා මට හිතුණා මම දැන් ආපහු යන්න ඕනේ නැහැ ඕස්ට්‍රේලියාවට මම දැන් මේ සරෝජාගෙන් මට සල්ලි හම්බුණානේ ඒ සල්ලි වියදම් කරලා තව චිත්‍රපටයක් හදනවා කියලා ඒ නිසා සරෝජාගෙන් පස්සේ සෑම අවුරුදු දෙකෙන් දෙකටම මගෙන් චිත්‍රපටි හැදුනා එක චිත්‍රපටයකින් හොයන සල්ලි දාලා ඊළඟ එක හදනවා ඊකෙන් හොයලා ඊළඟ එක හදනවා හැබැයි වෙන ඉතුරුවක් සහ වෙන මුදල් මේ ආයෝජනයක් නැහැ මේකෙන් සල්ලි හම්බුනම ඊළඟ එක හදනවා ඒ නිසා සරෝජා පුංචි සුරංගනාවි සූර්යාරණ සමනලතටු සිරි රාජසිරි බින්දු සිරි පැරකුම් ඒ පොලිම තාම යනවා සුනාමි දක්වා ආවා චිත්‍රපටි 10ම සම්පූර්ණ කරමු. බින්දුව වලින් පස්සේ බින්දුව වලින් පස්සේ සිරි පැරකුම්. සිරි පැරකුම් වලින් පස්සේ සරිගම. සරිගම පස්සේ තව හදපු එකක් තියෙන අන්ඩර්පෑන්ට් තීෆ් කියලා පෙන්වුවේ නෑ. ඒක ඔයාලත් පොඩි වැඩි ඒක වැඩි හිටියන්න පමණයි. හරිද? ඒක පස්සේ පෙන්නන්නම්. ඊට පස්සේ සුනාමි. තව තියෙනවා පොලිම දැන් මම ලියාගෙන තියෙනවා පිටපත් ගොඩක් දේව කරන්න විදියක් නැහැ. පිටපත් ගැන කතා කරන්න කලින් විශේෂයෙන් මේ ලැබුණු ජාත්‍යන්තර ඇගීම් ගැන කතා කරපු නිසාම විශේෂයෙන් ඔබතුමන් ගැන මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි ලංකාවට වැඩිම සම්මාන අරගෙන ආපු සිනමා අධ්‍යක්ෂකවරයා ඔබතුමන්. ඒ ගැන බොහොම ගෞරවයෙන් අභිමාණයෙන් අපි අද දවසේ වැඩසටහනේදී මතක් කරනවා සහ මේ අපි කැමති ඒ අත්දැකීම් සහ ඒ ලැබුණු ඇත්තටම සම්මාන කීයක් හම්බෙලා තියෙනවද ගණන් කරන්න අවස්ථාවක් ලැබුණා. මම හිතන්නේ 36ක් තිබුණා. තාම සුනාමි චිත්‍රපටයේ සම්මාන ලැබෙමින් පවතිනවා. මේ ඊයේ පෙරේදත් මම හිතන්නේ සිනමා වලකින් මට සම්මානයක් දීලා තිබුණා. සහ තිරගත වීමට නියමිත චිත්‍රපටි දෙකටම සම්මාන ජාත්‍යන්තර සම්මාන ලැබිලා තියෙනවා. සම්මාන ලැබිලා තියෙනවා. මගේ අන්ඩර්පෑන්ට් ටිප් එකටත් ජාත්‍යන්තර සම්මාන ලැබිලා තියෙනවා. අනිත් වාර්තාව තමයි අරුණි මම හිතන්නේ මේකත් ලංකාවේ කාටවත් නැහැ. Taman නිර්මාණය කරපු සියලුම චිත්‍රපටි ජාත්‍යන්තර ඇගීමට ලක් වීම. මගේ චිත්‍රපටි හැම එකක්ම ලක් වුණා. හැම එකකටම මට සම්මාන හම්බෙලා තියෙනවා. මේකත් මම හිතන්නේ එක්තරා විදිහක ග්‍රහණයක්. ඒක නිසා මට මං ගැන පොඩි විශ්වාසයක් තියෙනවා මේ මගේ නිර්මාණ අපේ රට විතරක් නෙවෙයි ලෝකයක් පිළිගන්නවා කියලා. ඉතින් ඒක හොඳයි. ඉතින් ඒ හින්දා තමයි තව එකක් හදන්න හීන දකින්නේ. දැන් වෙන ප්‍රශ්න තියෙනවා. බොහොම මේ සාර්ථක සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදිහට අපි ඔබතුමන්ව දකිනවා සහ ඔබතුමන් සමග කතා බහ කරනවා. ඔබතුමන් ගැන අපි කතා බහ කරනවා. හැබැයි මේ තව පොඩි සැඟවුණු කාරණාවක් තියෙන ඔය සියලුම නිර්මාණ ඇතුලේ මේ ඒ තමයි මේ සියලුම නිර්මාණවල පිටපත ඔබතුමන්ගේ. ඔව්. ඒතකොට පිටපත් රචනය කියන දේ අපිට බැහැර කරන්න බෑ දැන්. ජාත්‍යන්තර ඇගීමක් පවා ලැබෙන නිර්මාණයක පිටපත කියන කාරණාව අපිට ලඝු කරන්න බැහැනේ. දැන් ඔබ අධ්‍යක්ෂණය කරන්න ඔබේ පිටපතක්ම තෝරගන්න යම්කිසි විශේෂත්වයක් එහෙම නීතියක් නැහැ. හැබැයි එහෙම මගේ එහෙම නිකම් මේ මම මගේවම කරනවා කියන තැන මම ඉන්නේ නැහැ. මට හොඳ පිටපතක් කවුරුහරි දුන්නොත් හැබැයි මම පිටපත ඉස්සෙල්ලා මම බලනවා. බලලා මට විශ්වාසයක් ඇති වුණොත් සහ මට ඒ ගැන පැහැදීමක් ඇති වුණොත් මම ඒක කරනවා. එහෙම තහනමක් නැහැ. බොහෝ වෙලාවට අරුණි පිටපතක් රචනාව කරනවා කියන්නේ චිත්‍රපටියක නම් 70%ක් 65%ක් 70%ක් විතර අවසන්. ඒ පිටපතේ තමයි චිත්‍රපටියේ සේරම සැකිල්ල තියෙන්නේ. අච්චුව තියෙන්නේ එතන. ඒ නිසා මේ කවදාවත් දුර්වල පිටපතකින් හොඳ චිත්‍රපටියක් කරන්න බෑ. හැබැයි හොඳ පිටපතකින් දුර්වල චිත්‍රපටි හැදෙන්න පුළුවන් අධ්‍යක්ෂණයේදී. ඒ නිසා පිටපත නිසි අයුරින් රචනා කරගන්නවා කියන්නේ ඒක තමයි මූලික අමාරුම සිනමා පියවර. මම පිටපතක් ලියනකොට මම නිකන් ඔය කාමරේට වෙලා හිර වෙලා ලියන්නේ නැහැ. මම ඒ ගැන ගවේෂණයක් කරනවා. ඒ ගැන සොයා බැලීමක් කරනවා. ඒ ගැන අවශ්‍ය අයත් සමග සාකච්ඡා කරනවා. අවශ්‍ය නිරීක්ෂණ කරනවා. සාකච්ඡා කරනවා. ඉතින් මේ විදිහේ ලොකු පරිශ්‍රමයකින් පසුව තමයි මගේ පිටපත රචනා වෙන්නේ. ඒකත් එක් වතාවකට ලියන්නේ නැහැ. සමහරවිට පිටපතේ 10 වෙනි මුද්‍රණය තමයි බොහෝ වෙලාවට චිත්‍රපටයට නැගෙන්නේ. ඒක සංස්කරණය වෙනවා වරින් වර. ඒ නිසා එහෙම තියෙන්න ඕනේ. මේක පිටපතක් ලිව්වට පස්සේ මේක තමයි පිටපත අන්න මෙහෙම තමයි මේක වෙන්න ඕනේ කියන තැන ඉන්නේ නැහැ මම. සමහරලාට මම රූගත කරන ස්ථානය අනුවත් මගේ පිටපත සමහරලාට මම වෙනස් කර ගන්නවා. නළු නිළිය අනුව වෙනස් කර ගන්නවා. ඒක නිකන් ඒ අවස්ථානුකූලව මුල් නිර්මාණයට හානියක් නොවන අයුරින් ඒක වෙනස් වෙමින් පැවතිලා තමයි පිටපත කියන දේ තමයි හොඳුනාරටිය. ඒක හරියට තිබුණ නැත්නම් කෙලින් හිට ගන්න බෑ. දැන් මේ ආසන්න කාලේ මේ ප්‍රේක්ෂක ආකර්ෂණය වඩාත් දිනාගත් සහ බොහොම ජනප්‍රිය සහ බොහොම අපූර්ව සිනමා නිර්මාණයක් විදිහට අපි සුනාමි චිත්‍රපටයේ රස වින්දා. ප්‍රේක්ෂකයන් චිත්‍රපටයේ රස විඳින ප්‍රේක්ෂකාගාරවලට
එනකොටම එන්න පටන් ගන්නකොටම බොහොම මේ අභියෝගාත්මක කාලයකට අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා ඔන්න චිත්‍රපටිය නරඹන්න තියෙන අවස්ථාව අපිට මගහැරිලා ගියා. දැන් ගෙදර ඉඳන් බලාගෙන ඉන්න කෙනෙක් සුනාමි චිත්‍රපටය බලන්න මග බලාගෙන ඉන්නවා නම් එහි අයිතිකරුවා එහි නිර්මාණකරුවා විදිහට ඔබ දෙන පිළිතුර මොකක්ද? මම කියන්නේ සුනාමි දැන් සුනාමි ඇත්ත සුනාමිය තියෙනවානේ. ඇත්ත සුනාමි රැලි දෙකක් ආවා. පළවෙනි රැල්ලට වැඩිය දෙවෙනි රැල්ල හරි ප්‍රබලයි. ඒක විනාශකාරී තමයි. නමුත් ඊට වඩා ලොකුයි ප්‍රබලයි. ඒ නිසා සුනාමි ප්‍රදර්ශනයේ රැලි දෙකක් තියෙනවා. පළවෙනි රැල්ල කොරෝනාවෙන් COVID-19 වලින් නැවතුණා. දැන් දෙවෙනි රැල්ල එන්න සූදානම්. අර සුනාමි එකේ රැල්ල වගේම මේ දෙවෙනි රැල්ල ප්‍රබලයි කියලා මම කියන්නේ පළවෙනි රැල්ලට වැඩිය. ඒ නිසා කවුරු හරි සුනාමි බලපු කෙනෙකුට නැවත බලන්න ඕන නම් එහෙම බලනවා මගේ චිත්‍රපටි කීපතාවක් බලනවා. සුනාමි බලපු කෙනෙකුට නැවත බලන්න ඕන නම් හෝ කිසියම් හේතුවක් නිසා සුනාමි බලන්න ඉඳලා බලන්න බැරි වුණා නම් දෙවෙනි රැල්ල ළඟදිම එනවා. ඒ වෙලාවට නොවරදවාම බලන්න. හැබැයි වැඩි කාලයක් තියන්නේ අපි දැන් චිත්‍රපටි සුමානියක් දෙකක් තුනක් දූපම ඇති. මුල් කාලේම ඇවිල්ලා බලන්න අපි ළඟදීම සුනාමි නැවත වාරයක් සිනමා ශාලාවලට දියත් කරනවා. ඔබ පිළිබඳ කතා කරද්දී සහ ඔබ සමග කතා බහ කරද්දී මේ ඔබ ලංකාවට රැගෙන ජාත්‍යන්තර සම්මාන සහ ওই කාරණා කතා බහ කරනවා සහ ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. නමුත් මේ ටිකක් මගහැරෙන කාරණාවක් තමයි ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලවල් වල ඔබට විනිශ්චය මණ්ඩල සමාජිකයෙක් විදිහට වැඩ කටයුතු කරන්නත් බොහෝ අවස්ථාවල මේ ඉඩ ලැබිලා තියෙනවා සහ ඒ වාසනාව ලැබිලා තියෙනවා. හැබැයි ඒක ටිකක් ඔබ අඩුවෙන් කතා කරන්නේ. ඒක අද දවසේ මගහැරෙන්න දෙන්න බෑ. ඒක ඉතින් මෙහාට ඒ තරම් අදාළ නැහැ නේ. ඒක පිටරටවලනේ අදාළ. මෙහෙමයි අරුණි දැන් අපි සිනමා සම්මාන උළෙලවල් වලට ජාත්‍යන්තරව යන අවස්ථාවේදී අපි ලෝක සිනමාකරුවන් සමග තමයි ගනුදෙනු කරන්නේ. බොහෝ රටවලින් ඒ රටවල පිළිගත්තු ප්‍රධාන පෙළේ සිනමාකරුවෝ තමයි ඒ කියන්නේ තෝරාගත්තු චිත්‍රපටි නෙන්නේ. ලෝකේ හදන හැම චිත්‍රපටයක්ම සිනමා උළෙලකට එන්නේ නැහනේ. ඒ නිසා එහෙදී අපිට අවස්ථාව ලැබෙනවා ලෝකයේ ඉහළ මට්ටමේ විනිශ්චයකරුවන් සහ සිනමාකරුවන් ඇසුරු කිරීමට. ඔවුන් හඳුනා ගන්නවා. එතකොට ඒ වෙන කතා බහ සහ ඔවුන් අපේ නිර්මාණ බලනවා. බලලා ඔවුන් සනිටුහන් කර ගන්නවා මේ අහවල් නිර්මාණකරුවා අහවල් රටේ මේ විදිහේ දක්ෂතාවයන් තියෙන නිර්මාණශීලී චරිතයක් කියලා. ඒ විදිහට තමයි මේ ජාත්‍යන්තර සිනමාව කලාකරුවෝ හඳුනාගන්නේ. දැන් මමත් ඒ විදිහට හඳුනාගත්තු පිරිසක් ලෝකේ ඉන්නවා. මගේ සම්බන්ධකම් තියෙනවා. ඒ ලෝකේ ප්‍රධාන පෙළේ සිනමාකරුවොත් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම තමයි ඔවුන් මාව හඳුනාගෙනත් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සිනමා උළෙලකදී විනිශ්චය කිරීමට හෝ වෙනත් විදිහේ ඇගයීමකට හෝ මාව ලකුණු අවස්ථා කීපයක්ම තියෙනවා. ඉතින් ඒ අවස්ථාවට නම් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒ සිනමා උළෙලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ චිත්‍රපට නරඹලා අපිට විනිශ්චයක් දෙන්න කිසියම් නිගමනයක් දෙන්න ඒකත් එක්තරා විදිහක සම්මානයක් තමයි ඇත්තටම. දැන් ලෝකයේ තියෙන ප්‍රධාන පෙළේ සිනමා සම්මාන උළෙලවල් ඉන්දියාවේ කේරළ සම්මාන උළෙල, සිංගප්පූරුවේ සම්මාන උළෙල, ඉරානයේ සම්මාන උළෙල, ඉරානයේ චිත්‍රපටි කියනවා හරි බොහොම පොහොසත් චිත්‍රපටි. ඉතින් ඒ වගේ ප්‍රධාන පෙළේ සිනමා උළෙලයන් කීපකම අන්තර්ජාතික විනිශ්චය මණ්ඩලයේ මම ඉඳලා තියෙනවා. ඒක හොඳයි. ඉතින් මටත් සන්තෝෂයි. ඒක අපේ රටටත් හොඳයි. මේ ටිකක් අද දවස ගැන මේ ප්‍රශ්නයක් අහන්න හිතලා මට ඔබතුමන්ගෙන් විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ සහ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් සිනමා නිර්මාණකරුවෙක් විදිහට ඔබතුමන් දකින්නේ කොහොමද? දැන් අද දවසේ සිනමාව කියන කාරණාව එහෙමම තියෙනවා, පවතිනවා. එහි වෙනසක් නැහැ. නමුත් සිනමා නිර්මාණයක් රස විඳින ප්‍රේක්ෂකයාට දැන් සිනමා නිර්මාණයේ රස විඳින එක බොහොම මේ සරල වෙලා තියෙනවා වගේ හැඟීමක් මට තියෙනවා. දැන් ඉස්සර නම් චිත්‍රපටයක් බලන්න සිනමා ශාලාවකට ගිහිල්ලා යම්කිසි ප්‍රවේශ පත්‍රයක් අරගෙන ඒ සඳහා සූදානම් වෙලා මානසිකව සහ කායිකව බොහොම සූදානම් වෙලා ඒ රස වින්දනය සඳහා ඔන්න අවස්ථාව තියෙනවා. හැබැයි දැන් චිත්‍රපටයක් නරඹනවා කියන එක බොහොම සරල වෙලා ගෙදර රූපවාහිනී යන්ත්‍රය තුලින් බලන්න පුළුවන්. කොටින්ම කියලා නම් අතේ තියෙන ජංගම දුරකථනයනොත් ඔන්න දැන් චිත්‍රපටි බලන්න පුළුවන් කාලයක් ඇවිල්ලා තියෙනවා. චිත්‍රපට නිර්මාණකරුවෙක් විදිහට මේ දිහා ඔබ දකින්නේ කොහොමද? තාක්ෂණය කියන එක සිනමාවේ දිනෙන් දින වෙනස් වෙන තාක්ෂණයක්. ඇත්තටම දැන් අපේ තියෙන සකල කලාමාධ්‍යයන් ගත්තොත් එහෙම සාහිත්‍ය, කවිය, කෙටි කතාව, නවකතාව, නර්තනය, සංගීතය, චිත්‍ර, මූර්ති මේ විදිහේ සකල විද කලා ක්ෂේත්‍රයන්ගේ තාක්ෂණය සහ විද්‍යාව වැඩිපුරම උපයෝගී වෙන්නේ සිනමාවේ. ඒක නිසා එය දිනෙන් දින යාවත් කාලීන වෙනවා. තාක්ෂණය කියන එක වෙනස් වෙනවා. දැන් අපි සිනමාව හදාරන යුගයේ තිබුණු සිනමාව නෙමෙයි අද තියෙන්නේ. ඉස්සරහට මිලිමීටර් 35 සිනමා රෝලනේ තියෙන්නේ. අපි රූගත කරන්නේ ඒ රෝලේ, ප්‍රදර්ශනය කරන්නේ ඒ රෝලේ. ඒක දැන්
අභාවයට ගිහිල්ලා ඉවරයි. මේ ගිහිල්ලා ඉවරයි ඒ තාක්ෂණය. දැන් යන්නේ අපි ඩිජිටල් තාක්ෂණයට DCP වලින් තමයි පෙන්වන්නේ. ඒ තාක්ෂණ ප්‍රදර්ශනයත් එහෙම තමයි. සම්ප්‍රේක්ෂණය ප්‍රේක්ෂක ගාරයේ ඉන්න අය බලන්නේ අර බල්බ් එකක් තුලින් අර සෙලියුලොයිඩ් රීල් එක හරහා තිරයට වැටෙන පින්තූරේ නෙමෙයි ඒක ඩිජිටල් තාක්ෂණයෙන් එන්නේ. ඒ වගේම තමයි මේ ශබ්දපටිය සවුන්ඩ් ට්‍රැක් එක. සවුන්ඩ් ට්‍රැක් ඉස්සරලා අපිට හැබැයි අර තිරේ පිටිපස්සෙන් ස්පීකර් දෙකක් තියෙනවා. ඕකෙන් එන සද්දයක් තමයි වෙන්නේ මොනෝ ට්‍රැක් එකක් තමයි ඉස්සර තිබුණේ. පස්සේ ඒක ස්ටීරියෝ වෙනවා දෙපැත්තෙන් එන. දැන් සරවුන්ඩ් සවුන්ඩ් තියෙනවා. දැන් සරවුන්ඩ් සවුන්ඩ් තියෙනවා. ඒකත් දැන් එන්න දියුණු වෙනවා. දැන් තියෙනවා අලුත් තාක්ෂණයක් සරවුන්ඩ් ඇට්මොස් කියලා. ඒ කියන්නේ ප්‍රේක්ෂකගාරයේ වටේටම සද්ද ඇහෙනවා උඩිනුත් ඇහෙනවා. එතකොට අපි දැන් එලිමහනක ඉන්නවා නම් එහෙම අපි එලිමහනක ඉන්නවා වගේම තමයි මේ පැත්තෙන් සද්ද ඇහෙනවා මේ පැත්තෙන් සද්ද ඇහෙනවා ඉස්සරහින් ඇහෙනවා පස්සෙන් ඇහෙනවා උඩිනුත් ඇහෙනවා. එතන හිතන්න පුළුවන් අපිට මේ අපි ඉන්නේ ඇත්තම තැන කියලා. හිතන්නකො මූදු වෙරළක කියලා. මූදු වෙරළේ අරපෙන් මූදේ රැල්ල වදිනවා මේ පැත්තෙන් ගස්වල කොළ හෙල වෙනවා උඩ කුරුල්ලෝ කෑ ගහනවා. ඉතින් ඒ හැම දෙයක්ම මේ විදිහට යනවා. ඒක නිසා තාක්ෂණය කියන එක සිනමාවේ දිනෙන් දින දියුණු වෙනවා. ඒ නිසා දැන් ඔබ කිව්වා අපේ පරිගණකයට ඇවිල්ලා තියෙනවා අපේ ලැප්ටොප් එකට ඇවිල්ලා තියෙනවා අපේ හෑන්ඩ් ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඒක එහෙම වෙනවා. එහෙම වෙන්නත් ඕනේ. ඒකට කමක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ තාක්ෂණය කොහොම දියුණු වුණත් අපි නිසි විදිහට සිනමා ශාලාවක ලබන වින්දනය නම් ලැබෙන්නේ නැහැ. අර මං කියපු විදිහට අඳුරු කාමරයක Taman තනිව සියලු දේවල් වලින් අයින් වෙලා තිරයට ඇස යොමාගෙන වටේට සද්ද වලට කන යොමාගෙන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් නෙමෙයි දෙකම එකතු වෙන්න ඕනේ. ඒ වින්දනය නම් ගෙදර බලන්න බෑ. තමන්ගේ කම්පියුටර් එකේ හරි ලැප්ටොප් එකේ හරි හෑන්ඩ් ෆෝන් එකේ හරි නම් ඒ වින්දනය ලබන්න බෑ. ඒක විකල්පයක්. අරකට වෙන විකල්පයක්. ඒ පමණටම නැතිනොත් යම්කිසි දෙයක් ගන්න පුළුවන්. හැබැයි අලුත් තාක්ෂණයත් සමග අලුත් විද්‍යාවත් සමග යාවත් කාලීන වෙන්නේ නැත්නම් අර පරණ මට්ටමේ සිනමා ශාලා ලංකාවේ නෙමෙයි ලෝකෙම නැතුව යනවා. නැතුව යන්නත් ඕනේ. ඒ කියන්නේ තාක්ෂණය සමග වුණත් යාවත් කාලීන වෙන්න ඕනේ. ඒ නිසා අර නියම සිනමා රසය විඳින ඒ සුපිරි මට්ටමේ සිනමා ශාලා ඉතුරු වෙයි. අනෙක් සිනමා ශාලා වැසීයයි ඒ එසේ විය යුතුයි. හැබැයි ඒ සිනමා ශාලාවල පෙන්වන්න චිත්‍රපටි හදන නිර්මාණකරුවොත් ඒ මට්ටමට සුපිරි මට්ටමට තාක්ෂණය සහ විද්‍යාව පාවිච්චි කරලත් හදන්න ඕනේ. අවාසනාවකට වගේ අපේ රටේ බොහොම දෙනෙක් සිනමාවෙත් බොරු කරන්නේ. හරියට ප්‍රේක්ෂකයාට සාධාරණීය කරන්නේ නැහැ. ඒක නිර්මාණශීලී පැත්තෙනුත් දුර්වලයි, තාක්ෂණෙනුත් දුර්වලයි. සමහර වෙලාවට ওই මගුල් ගෙදරක් උපන්දින සාදයක් වගේ එක ෂූට් කරන පොඩි කැමරාවකින් ෂූට් කරලා තමයි දැවැන්ත තිරේ පෙන්වන්නේ. එතකොට ඒ තාක්ෂණය එතන නැහැ. ඉතින් මේ විදිහේ දේවල් වලින් අපි පරිස්සම් වෙන්න ඕනේ. ලෝකේ තාක්ෂණයෙන් දියුණු වෙන්න අපිත් ඒ සමග ගමන් කරන්න ඕනේ. එහෙම නැතුව බෑ. දැන් අපිට 47 අපිට සිනමාව හඳුන්වා දෙනකොට තිබුණු තාක්ෂණයෙන් අද පෙන්වන්න බෑනේ. චිත්‍රපටි හදන්නත් බෑ, පෙන්වන්නත් බෑ. එතකොට එහෙම අයට වෙන්නේ පැත්තකටලා ඉන්න වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. යන ගමන අලුත් ලෝකයක් එක්කලා අපි යන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඒක අතහැරලා දාලා යන අයට යන්න දීලා මග හරින එක හොඳයි. සිනමා නිර්මාණකරුවෙක් විදිහට ඔබේ නිර්මාණය ප්‍රේක්ෂකින් අතරට අරගෙන යන්න අපේ වගේ රටක තියෙන ලොකුම අභියෝගය සහ ඒ ආසන්න අභියෝගාත්මක කාරණා මොනවද කියලා කෙටියෙන් අපි සඳහන් කළොත්. අපේ රටේ සිනමාකරුවන්ට හරියට ප්‍රශ්න තියෙනවා අරුණි. ඇත්තටම දැන් අපි සිනමාකරුවෝ හැටියට අපි අරගලයකදී සිටිනවා. අපිට සිනමාව ඕන නම් අපේ රටට මෙන්න මේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා. දැන් හිතන්න දැන් මම කතා කළානේ මම එක චිත්‍රපටියක් හදලා ඒ චිත්‍රපටිය සාර්ථක වෙනවා නම් ඒක ඊළඟ එක හදනවා. හැබැයි අරුණි හිතන්න අපේ රටේ අපේ තරුණ පරම්පරාව අපිට ආඩම්බරයි. කියන්නේ ඇත්තටම තරුණ පරම්පරාවේ හරිය නිර්මාණශීලී තරුණයන් පිරිසක් ඉන්නවා. ඔවුන්ට කවුද අත දෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නේ අපිට තියෙනවා. ඔවුන්ට දැන් මම කියවනේ තිර රචනය තමයි මේ වැදගත්ම දේ කියලා. තිර රචනා මම දන්නවා දැනටම තරුණ පරම්පරාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ හුඟක් තරුණ නිර්මාණකරුවෝ ගොඩක් අතේ ඒ නිර්මාණ සිහිනේ තියාගෙන ඉන්නවා. ඔවුන්ට ඒ සැබවින්ම නිර්මාණයක් කරන්න අතහිතක් නැතුව. ඉතින් ඒක කවුද කරන්නේ? හරිනම් රජයට ඕමනා නම් ලංකාවේ සිනමාවක් කියලා එකක් ඕන නම් ඒ සිනමා කරුවන්ට තරුණ තරුණියන්ට හෝ ප්‍රවීණයොත් බොහොම පිරිසක් ඉන්නවා. නිර්මාණශීලීව තමන්ගේ සිහින තියාගෙන ඒව සැබෑ කරගන්න බැරුව. අන්න ඒගොල්ලන්ගේ ප්‍රශ්න හොයලා ඒගොල්ලන්ට කිසියම් විදිහක දිරිගැන්වීමක් අතහිත දීමක් තියෙනවා නම් මීට වඩා සිනමා නිර්මාණ බිහි වෙනවා. ඒකින්ද රාජ්‍ය වගකීමක්. මොකද කලාව කියන එක දේශපාලනඥයාට ඕන වෙන්නේ මැතිවරණ කාලෙට විතරනේ.
කලාකරුවෙක් ගිහිල්ලා වේදිකාවෙන් තියලා මල් පෝච්චියක් වගේ ආ මෙන්න අරයත් ආවා මෙයත් ආවා කියලා පෙන්නලා එදාට පස්සේ මතක නැහැ. ඊට පස්සේ කලාව සිනමාවට පමණක් නෙමෙයි අනික හැම එකටම සංගීතයට හෝ සාහිත්‍යයට හෝ ඕනෑම මාධ්‍යයක නර්තනයට හෝ කිසියම් දෙයකට කලාකරුවා දේශපාලනඥයාට ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි ඡන්ද දිනුවට පස්සේ. මේක අභාග්‍යයක්. නමුත් කලාකරුවා තමයි රට හදන්නේ. කලාකරුවා තමයි මිනිසුන්ගේ ඔළුව හදන්නේ. කලාකරුවා තමයි මිනිසුන්ගේ මනුස්සකම හදන්නේ. කලාකරුවා තමයි මිනිසුන්ගේ චින්තනය හදන්නේ. ඉතින් මේක මේකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. සල්ලි වලට කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයිනේ. සල්ලි වලට මිනිහෙක් හදන්න බෑනේ. මනුස්ස ශරීරයක් හදන්න පුළුවන්. නියම මිනිස්සෙක් මානව සංවේදීතාවයේ තියෙන මනුස්ස සත්වයක් හදන්න කලාකරුවාට තමයි පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා රජයට වගකීමක් තියෙනවා. ඒ වැදගත් නිර්මාණකරුවන් අඳුනාගෙන ඔවුන් දිරිමත් කරන්න සිනමාව විශේෂයෙන්ම සිනමාකරුවෝ අපේ රටේ ඕන තරම් ඉන්නවා. තරුණ පරම්පරාවක් ඉන්නවා දක්ෂයෝ. ඔවුන්ට කරන්න දෙයක් නැතුව අතරමං වෙලා ඉන්නේ. ඒ නිසා රජයේ මේ වගකීම අරගෙන සිනමාව වෙනුවෙන් අතහිත දීලා අඩු ගානේ තරුණ පරම්පරාවට හරි අත දෙනවා නම් මං හිතනවා මීට වඩා යහපත් සිනමාවක් අපිට වෙයි කියලා. අපිට ප්‍රශ්න තියෙනවා. අපිට නිෂ්පාදනයේ ප්‍රශ්න තියෙනවා. අපිට සිනමා ශාලාවල ප්‍රශ්න තියෙනවා. අපිට උපකරණවල ප්‍රශ්න තියෙනවා. අපිට තාක්ෂණික මැදිරිවල ප්‍රශ්න තියෙනවා. මේ විදිහේ ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් මේවා අපිම දැනට විසඳ ගන්නවා මිස රාජ්‍ය මැදිහත්වීමක් නම් දැනට නෑ කනගාටුවෙන් හරි ඒක කියන්න ඕනේ. අපි අද දවසේ ප්‍රාර්ථනා කරමු මේ අභියෝගාත්මක කාලයත් පහුවෙලා මේ සියලු දුක් කරදර නිවි ගිහින් අපේ රටේ සිනමාවටත් බොහොම පැහැදිලි සුන්දර සාර්ථක කර්මාන්තයක් විදිහට සාර්ථක වෙන්න පුළුවන් අනාගතයක් උදා වේවා කියලා අද දවසේ අපි අපේ වැඩසටහනින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනය පිළිගත්තට බොහොම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපේ වැඩසටහන සමග එකතු වුණාට ආයුබෝවන් කියලා සමුදෙනවා තවත් දවසක මුණ ගැහුවා. අයිබෝන් නරුනි මම ස්තුතිවන්ත වෙනවා මේ නාලිකාව වැදගත් ඒ වගේම තමයි අරුණෝදයෙන් ජයමකට වැඩසටහනත් හොඳ වැඩසටහනක් මේවා කරගෙන යන්න මේවා අපි දිරිගන්නේ. ඒ නිසා සියලු දෙනාටම ස්තුතියි මේ වගේ සාකච්ඡාවක් කිරීම ගැන. බොහොම ස්තුතියි. හොඳයි මේ සූදානම අද දවසේ බ්‍රහස්පතින්දා දවසේ අරුණෝදයෙන් ජයමකට සජීවී වැඩසටහන නිමා කරන්න මතකයිනේ හෙට උදෑසනේදීත් අරුණෝදයෙන් ජයමකට වැඩසටහනින් අපි සජීවීව ඔබව මුණ ගැහෙනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.